අයිබෝන් සියලු දෙනාටම සුබ දවසක්. අද අපි අලෙවිකරණ යට අදාළ පාඩම් වල අන්තිම ටික සාකච්ඡා කරන්නේ. ගිය සතියේ මම කතා කරා අලෙවි උපාය මාර්ග සකස් කරගන්නේ කොහොමද කියන එක. අලෙවි මිශ්‍රය සලකලා අපේ අලෙවි ටර්නෝවර් එක අඩු වෙනවා නම් මොනවා හරි විශ්ලේෂණය කරලා ඉවරලා මොනවා හරි ප්‍රොඩක්ට් එක ගැටලුවක් තියෙනවා නම් ඊපස්සේ අපි මේකේ අලෙවි ඉහළනම් වන්න අවශ්‍ය උපාය මාර්ග සකස් කරගන්න ඕන. ඒ උපාය මාර්ගික කළමනාකරණයත් ඊළඟට අලෙවි කරන අංශය කියන උපක්‍රමික ව්‍යාපාර ඒකකය ස්ට්‍රැටජික් බිස්නස් යුනිට් එකේ මූලික රාජකාරියක් වෙනවා. එතකොට ඒක ඒගොල්ලෝ උපාය මාර්ග සැලසුම් කරණය සකස් කරන සමස්ත ආයතනය වෙනුවෙන්ම ඉදිරි අවුරුදු ගණනාවකට ඒක යටතේ අලෙවිකරණ අංශය අලෙවිකරණ දෙපාර්තමේන්තුව අදාළ අලෙවි උපාය මාර්ග මෙහියුම් සැලසුම් කරණය යටතේ සිදු කරන තුර සැලසුම් කරණය එමෙත උපාය මාර්ග සකස් කිරීම සමස්ත ආයතනයටත් කෝපරේට් මැනේජ්මන්ට් එක කරන එක සහ ඊළඟට අලෙවිකරණ අංශය කියන ස්ට්‍රැටජික් බිස්නස් යුනිට් එකත් මෙහියුම් සැලසුම් ඔපරේෂනල් ස්ට්‍රැටජිස් විදිහට සකස් කරනවා කියලා මම අපිට කතා කරා. ඒ ඔක්කොම කරන්න පරිසර විශ්ලේෂණය කරන්න ඕන. පරිසරය අපි හඳුනාගත්ත කොටස් තුනකට බාහිර පරිසරය, තරඟකාරී පරිසරය සහ අභ්‍යන්තර පරිසරය විදිහට. ඒතර බාහිර පරිසරයේ සාධක හතරක් තියෙනවා කිව්වා. ආර්ථික සාධක, තාක්ෂණික සාධක, දේශපාලන නෛතික සාධක සහ සමාජ සංස්කෘතික සාධක. ඒ අනුව විශ්ලේෂණය කරලා අපේ SWOT එක හදාගෙන SWOT එක කියන්නේ ශක්තියින්, දුර්වලතා, අවස්ථා සහ තර්ජන සකස් කරගෙන ඉවරලා අපි උපාය මාර්ග සකස් කරගන්නවා. මම ඒතර අවසානයේදී ඊළඟට තරංකාරී පරිසරය විශ්ලේෂණය කරලා ඒකෙත් තියෙන අවස්ථා සහ තර්ජන. මොකද අපිට බාහිර පරිසරයේ තමයි අවස්ථා සහ තර්ජන තියෙන්නේ. අභ්‍යන්තර පරිසරයේ තමයි ශක්තියින් සහ දුර්වලතා තියෙන්නේ. ඕනෑම අභ්‍යන්තර සාධකයක් වාසිදායක උදව් වෙනවා නම් අපේ ඉලක්ක අත්පත් කරගන්න අපි ඒක ශක්තියක් විදිහට ගන්නවා. ඕනෑම අවාසිදායක සාධකයක් අපේ ඉලක්ක අත්පත් කරගන්න අභ්‍යන්තර සාධකයක් ඒක දුර්වලතාවයක්. ඕනෑම වාසිදායක බාහිර සාධකයක් අපේ ඉලක්ක වලට යන්න අවස්ථාවක් වෙනවා. ඕනෑම අවාසිදායක බාහිර සාධකයක් අපි තර්ජනයක් විදිහට සලකනවා. ඒතර අපි උත්සාහ කරන්න ඕන මේ ශක්තියින් වැඩි කරගන්න. මොකද ඒක අභ්‍යන්තර ආයතනය ඇතුලේ තියෙන සාධකයක්. ඒතර ආයතනය අභ්‍යන්තරව කළමනාකරණය කරගන්න කළමනාකරුවෝ සුදුසු වෙන්න ඕන. ඒතර ඒගොල්ලෝ ඒක කළමනාකරණය කරන්න ඕන. ශක්තියින් පුළුවන් තරම් වැඩි කරගන්න ඕන. ඒ අභ්‍යන්තර දුර්වලතා ඒකත් කළමනාකරුවන්ගේ පරිපාලනයට යටත් නිසා ඒක ඒගොල්ලෝ අවම කරගන්න ඕන. අවම කරගෙන බාහිර තියෙන අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන අර තියෙන ශක්තිය භාවිතා කරලා. සහ එන තර්ජන පුළුවන් තරම් මග අරින්න ඕන. තර්ජන වලට මුහුණ දෙනවා කියන්නේ ගොඩක් වෙලාට මග ඇරලා අවශ්‍ය දේවල් කරන එක විතරයි. ඒතර ඒ අනුව තරංකාරී පරිසරය තුලත් තියෙන මේ සාධක ටික අපි විශ්ලේෂණය කරන්න ඕන. ඒකෙදී මම කතා කරා ආකෘති දෙකක්, මොඩල්ස් දෙකක්. එකක් තමයි පෝටගේ පංචබල ආකෘතිය, අනිත් එක ෆිලිප් කොට්ලෙසින් ඉදිරිපත් කරපු ආකෘතිය. ඒ අනුව අපිට පුළුවන් තරඟකරුවන්ගේ ඒ අලෙවිය සම්බන්ධ දැන් පෝටගේ ආකෘතිය ඒක ජෙනරල් එකක්. සමස්ත මේ තරඟකාරීත්වය විස්තර කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ෆිලිප් කොට්ලෙසින් ඉදිරිපත් කරපු ආකෘතිය අනිවාර්යයෙන්ම අලෙවිකරණයටම පමණයි ફોකස් කරලා තියෙන යොමුගත වෙලා තියෙන. හින්දා ඒක ඒ විදිහට කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි බලනවා අභ්‍යන්තර පරිසරය. ඒකෙත් මම කතා කරා අභ්‍යන්තර පරිසරය විශ්ලේෂණය කරන්න. ඒත් මයිකල් පෝර්ටසින් ඉදිරිපත් කරා value chain analysis වටිනාකම් දාම විශ්ලේෂණය කියලා. ඒතර ඒකේදී ආ හඳුනාගත්තා. මේ තියෙන්නේ කතා කරපු දේවල් ටික. මේකෙදී මෙයා හඳුනාගත්තා කාර්යයන් 9ක්, කාර්යයන් 5ක් ප්‍රමුඛ කාර්යයන් වෙනවා නිෂ්පාදනයට හෝ සේවා සැපයීමට මුලින් ඍජුවම සම්බන්ධ වෙන inbound logistics, operations, outbound logistics, ඊළඟට marketing and after sales services කියලා.
ඒ පහ ඍජුවම සම්බන්ධ වෙනවා මූලික කාර්යයන් විදිහට මයිකල් පෝට හඳුනාගත්තා. ඒතර ඒවට උදව් වෙන උපකාරක කාර්යයන් හතරක් හඳුනාගත්තා. අය ආයතන යටිතල පහසුකම්, මානව සම්පත් සංකල්පනාකරණය, තාක්ෂණය සහ ප්‍රසම්පාදනය ප්‍රොකියුමන්ට් කියන එක. ඒ කාර්යයන් හතර අර කියන මූලික කාර්යයන් පහට උදව් කරන කාර්යයන් හතරක්. මේ සියලුම කාර්යයන් නමේම උපරිම කාර්යක්ෂමතාවය උපරිම වටිනාකම එකතු කිරීම වටිනාකම එකතු කරනවා. ඒතකොට වටිනාකම එකතු කරනවා කියන්නේ අපි යොදවන සම්පත් ප්‍රමාණයට සාපේක්ෂව ගන්න නිමවුම් ප්‍රමාණය අවුට්පුට් එක වැඩි වෙන්න ඕන. ඒ තමයි වටිනාකම එකතු වීම කියලා කියන්නේ. අනිත් පැත්තෙන් කියනවා නම් කාර්යක්ෂමතාවය ඉහළ යන්න ඕන. එතකොට කාර්යක්ෂමතාවය ඉහළ යනකොට ආයතනය තුල නැති වෙන්නේ මොකද්ද? නාස්තිය සහ අපතය. එතකොට ඒක අඩු වෙනකොට ආයතනයේ මේ නිෂ්පාදනවල ඒකක පිරිවැය අඩු වෙනවා. ඒකක පිරිවැය යුනිට් කොස්ට් එක අඩු වෙනවා. යුනිට් කොස්ට් එක අඩු වුණාම අපිට පුළුවන් තරඟකාරීත්වය තුළ හොඳ තරඟයක් දීලා අපේ නිමැවුම් අලෙවි කරගන්න. අපේ මාජින් එකට ඒක ඍජුවම බලපානවා. ඊට පස්සේ නිමැවුම් කලඹ විශ්ලේෂණය අභ්‍යන්තර විශ්ලේෂණ වලට තව පාවිච්චි කරන්න පුළුවන් එකක්. BCG මැට්‍රික්ස් එකේ අනුව කොහෙද අපේ මේ නිමැවුම් තියෙන්නේ කියන එක කතා කරා. ඊළඟට ආයු චක්‍රය නිමැවුම් ආයු චක්‍රය අනුව අපේ නිමැවුම් කොහෙද තියෙන්නේ කතා කරා. ඊළඟට තමයි අපි සකස් කරගන්න යන්නේ උපාය මාර්ග. මෙතනදී මූලික උපාය මාර්ග තුනක් තියෙනවා කියන එක ගැන මම කිව්වා. වර්ධන උපාය මාර්ග, එතන පරිසර සාධක හොඳ නම්, අභ්‍යන්තර ශක්තියින් වැඩි නම් අපි growth එකකට යනවා. වර්ධන උපාය මාර්ග. ඒතර පරිසර සාධක යම්කිසි මට්ටමක වාසිදායක සහ අභ්‍යන්තර ශක්තියින් එච්චර වාසිදායක විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැති වුණාම අපි ගොඩක් සමහරලාට මේක අල්ලගෙන ඉන්නවා. හෝල්ඩ්. හරි පවත්වාගෙන යනවා. වැටෙන්න දෙන්නේ නැහැ, පවත්වාගෙන යනවා. ඒතර ඒක එක උපාය මාර්ගයක්. අනිත් එක තමයි ඩික්ලයින්. එහෙම නැත්නම් බිඳ වැටීමේ ඒකද බිඳ වැටීමත් එහෙම නැත්නම් අත්හැරීමත් යම්කිසි උපාය මාර්ගික ක්‍රමයකට අනුගමනය කරන්න. ඒතනදී සමහර දේවල් සම්පූර්ණයෙන්ම වහලා දානවා, සමහර දේවල් අවුට්සෝස් කරනවා, එක එක උපාය මාර්ග භාවිතා කරනවා. දැන් අපි ගත්තොත් වර්ධන උපාය මාර්ග සඳහා අනුගමනය කරන්න පුළුවන් ඇන්සොෆ් විසින් ඉදිරිපත් කරපු ආකෘතිය ඇන්සොෆ් ගේ ආකෘතියේ ඇන්සොෆ්ගේ ආකෘතියේ තියෙන්නේ කොටස් හතරක්. ඒතර ඒක එකක් පැත්තක් වෙළඳපළ, අනිත් පැත්ත නිමැවුම. මම යන්නම් බෝඩ් එකට. මේ විදිහට කොටස් හතරකට සකස් කරගන්න පුළුවන්. නිමැවුම ගත්තොත් existing products දැනට ආයතනයේ විසින් සකස් කරන නිෂ්පාදනය කරන භාණ්ඩ හෝ සේවා existing products. දැනට අලුත් භාණ්ඩ හෝ සේවා අපිට වෙනම අඳුරගන්න පුළුවන්. ඒ කියන්නේ පරිසරය සාධක හොඳ නම්, ඉල්ලුමක් තියෙනවා නම් යම් භාණ්ඩ වලට ඒක අපිට පුළුවන් අලුත් භාණ්ඩ පිළිබඳව නිෂ්පාදනය කිරීම හෝ අලුත් සේවාවන් සැපයීම පිළිබඳව ආයතනයට වර්ධනය වෙන්න පුළුවන්.
ඒ වගේම තමයි පවත්නා වෙළඳපොළ. දැනට ඉන්න වෙළඳපොළේද අපි ක්‍රියාත්මක වෙන්නේ. පරිසර සාධක හොඳද? එහෙමනම් අපි අලුත් වෙළඳපොළකට යනවාද? නේ? අන්න ඒ වගේ වෙළඳපොළ අපිට කොටස් දෙකකට කඩා ගන්න පුළුවන්. පවත්නා වෙළඳපොළ සහ නව වෙළඳපොළ කියන අලුත් වෙළඳපොළ බව. නිමැවුම් අපිට කොටස් දෙකකට කඩා ගන්න පුළුවන්. පවත්නා නිමැවුම් සහ නව නිමැවුම් කියලා. ඒකට මේ පරිසර සාධක විශ්ලේෂණය කරාම පරිසර සාධක සහ අභ්‍යන්තර ශක්තිය අපි පරිසර සාධක කියවන පස්සේ බාහිර සහ අභ්‍යන්තර දෙකම ඇතුළත් කියන එක හිතා ගන්න. ඒවා ඒ සංරචකයන්ගේ ඒ සාධක එම අනිත් පැත්තෙන් ගත්තොත් එම මේ සාධක හතර ක්‍රියාත්මක වෙන්නේ වාසිදායක විදියටද අවාසිදායක විදියටද මත පදනම් කරගෙන අපිට පුළුවන් මේ ආකෘතියට අනුව මේ ආකෘතියට අනුව මොකද්ද කරන්න ඕන උපාය මාර්ගය කියලා මොනවද ගන්න ඕන උපාය මාර්ගය කියලා තීරණය කරන්න. එතකොට සාධක ඒ තරම් යහපත් නැත්නම් මේ පවත්නා නිමැවුම් පවත්නා වෙළඳපොළ තුල අලෙවි කරන්න පුළුවන්. ඒතර ඒක තමයි ඒගොල්ලන්ගේ උපාය මාර්ගය. අපි ඒකට කියනවා වෙළඳපොළ පසාරු කිරීම කියලා. right? penetration strategy වෙළඳපොළ ප්‍රසාරු කිරීම. එතකොට ඒකෙදි ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දැකලා ඇති එක භාණ්ඩ දෙකක් ගත්තාම තමයි එකක් නොමිලේ දෙනවා. අන්න ඒ වගේ මිල අඩු කරලා පවත්නා වෙළඳපොළට වැඩි වැඩියෙන් භාණ්ඩ පවත්නා තමන් නිෂ්පාදනය කරන භාණ්ඩ නිකුත් කරනවා. ඒතර ඒකෙදි ගොඩක් වෙලාවට මිල සාධකය ප්‍රොමෝෂන් එහෙම නැත්නම් ප්‍රවර්ධන සාධකය ওই දෙක තමයි පාවිච්චි කරන්නේ. හරි. පරිසර සාධක හොඳ නම් අපිට පුළුවන් අලුත් භාණ්ඩ සම්බන්ධයෙන් අලුත් භාණ්ඩ නිපදවලා වෙළඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් ඒ පවත්නා වෙළඳපොළටම අලුත් භාණ්ඩ අලුත් ඉල්ලුම් තියෙනවා අපි ඉදිරිපත් කරනවා. ඒතර මෙතනදී භාවිත කරන්නේ ප්‍රොඩක්ට් කියන සංරචකය මාකටිං මික්ස් එකේ. මෙන්න මාකටිං මික්ස් එකේ ඒවා තමයි මෙතනදී භාවිත කරන්නේ. right? මාකටිං මික්ස් එකේ ඒවා. ප්‍රොඩක්ට් කියන සංරචකය තමයි අපි භාවිත කරන්නේ. ඒතර ඒත් එක්කම ප්‍රොමෝෂන් කියන එක භාවිත කරනවා. right? price promotion කියන භාවිත. නව නිමැවුම් පවත්නා වෙළඳපොළට ඉදිරිපත් කරනවා වෙළඳපොළ සාධක ඉල්ලුම අලුත් භාණ්ඩවලට තියෙනවා නැත්නම් පරිසර විශ්ලේෂණයෙන් අපි ඒක හොයාගන්නවා. ඊළඟ උපාය මාර්ගය තමයි අපි ඒකට කියනවා නිමැවුම් සංවර්ධනය product development. නිමැවුම් මේක වෙළඳපොළ විනිවිදීම penetration. ඒතර පරිසර සාධකවල මේ වාසිදායක පැත්තක් තියෙනවා අලුත් වෙළඳපොළ වලට යන්න පුළුවන් අපේ පවත්නා භාණ්ඩ වලට. අපේ භාණ්ඩ වලට අලුත් වෙළඳපොළ වල ඉල්ලුමක් තියෙනවා. එහෙමනම් අපි place කියන සාධකය භාවිත කරලා place එක වැඩි කරනවා. මේකට අපි කියනවා වෙළඳපොළ සංවර්ධනය. market development. මාකට් ඩෙවලොප්මන්ට් වෙළඳපොළ සංවර්ධනය මාකට් ඩෙවලොප්මන්ට් සහ පරිසර සාධක වඩාත් හොඳ නම් ඉල්ලුමක් අලුත් භාණ්ඩවලට ඉල්ලුමක් තියෙනවා අලුත් වෙළඳපොළ වල තියෙනවා නම් අපි උත්සාහ කරනවා විවිධාංගීකරණය කියන ඩයිවර්සිෆිකේෂන්. මේක ප්‍රොඩක්ට් මේක අර සංරචක හතරටම මාකටිං මික්ස් එකේ ක්‍රයිටීරියා හතරම භාවිත කරනවා. හරි. ඒතර අනිවාර්යයෙන්ම ගත්තොත් අවදානමක් තියෙනවා මේ ක්‍රියාමාර්ගය. මේ උපාය මාර්ගයේ අවදානමක් තියෙනවා. ඒතර මේ උපාය මාර්ගයකට ආයතනයක් යන්න ඕන විවිධාංගීකරණයට යන්න ඕන. ආයතනයේ අභ්‍යන්තර ශක්තිය නිතාම වැඩි. ඒ වගේම බාහිර පරිසර සාධක අවස්ථාවන් ගොඩක්ම වැඩි නම් තමයි. ඒ වගේ වෙලාවකට අපි යනවා විවිධාංගීකරණයකට. බැරි වෙලාවත් මොනවාරි සාධකයක් නිසා යම්කිසි අවාසිදායක තත්ත්වයක් නිර්මාණය වුණොත් අවදානමක් આવොත් ඉස්සෙල්ලා අවදානම ගැන කතා කරන්නේ. ඒතකොට මේක අවදානම ඉහළම උපාය මාර්ගය. අවදානම ඉහළම උපාය මාර්ගය. ඒතකොට මේ අවදානමක් ඇති වුණොත් ඒ අවදානම අවශෝෂණය කරගන්න. ඒකෙන් ඇති වෙන අලාභය අවශෝෂණය කරගන්න ආයතනය ශක්තිමත් වෙන්න ඕන.
මේක යම්කිසි මට්ටමක අවදානම් සහගතයි. නමුත් මේක වෙළඳපොළ ප්ලේස් කියන එක. එතන අපිට ඕන නම් ප්ලේස් කියන එක අකුලගෙන ආපහු වෙන තැන් වලට යන්න පුළුවන්. මේක පහසුයි. නිමැවුම් ඉවත් කරගන්න පුළුවන්. ඒත් නිමැවුම් සංවර්ධනයට ටිකක් වියදමක් යනවා. මොකද මේ නිමැවුම ප්‍රොඩක්ට් එක ප්‍රොඩක්ට් ෆීචර්ස් වෙනස් කරලා වෙන්නත් පුළුවන්. අලුත්ම ප්‍රොඩක්ට් එකක් වෙන්නත් පුළුවන්. ඒක අලුත්ම ප්‍රොඩක්ට් එකක් නම් පිරිවැය වැඩිනේ. පිරිවැය වැඩි. ඒතර මේකට වඩා වෙළඳපොළ සංවර්ධනයට වඩා මේකේ පිරිවැය වැඩි වෙන්න පුළුවන්. අලාභය ප්‍රශ්නයක් වුණොත් අවදානමක් આવති වැඩිනේ. අර මේ සාධක. එතන මේ සියලු දේටම තීරණය වෙන්නේ මෙන්න මේ සොට් කියන එක මත. ශක්තිතා දුර්වලතා අවස්ථා සහ තර්ජන කියන පරිසර සාධක මත අභ්‍යන්තර සහ බාහිර. ඒ අනුව මේ උපාය මාර්ගය වර්ධන උපාය මාර්ගය ඇන්ස් ඔෆිසින් යෝජනා කරපු මේක වර්ධන උපාය මාර්ගයක් යනවා. වෙළඳපොළ පසාරු කිරීම, වෙළඳපොළ සංවර්ධනය, මෙවුම් සංවර්ධනය සහ විවිධාංගීකරණය. ඔය එකක්. ඒතර විවිධාංගීකරණය අපිට පුළුවන් තවදුරටත් විස්තර ගත්තොත් ඒක විවිධාංග. ඒකෙත් තර්ජන එහෙම නැත්නම් අවදානම අඩු එක තමයි ඒක විද concentric diversification කියලා. right? concentric diversification. මේ විවිධාංගීකරණය මේක තවදුරටත් විස්තර කරනවා concentric ඒක විද බහුවිද concentric conglomerate. දැන් ඔයගොල්ලෝ දන්නවා බහුජාතික සමාගම් තියෙනවා විවිධ විශේෂ එහෙම නැත්නම් විවිධ ක්ෂේත්‍රවල තමන්ගේ ව්‍යාපාර කටයුතු සිදු කරන කෘෂි කර්මාන්තය පැත්තේ ඊළඟට නිෂ්පාදන පැත්තේ වෙනත් කර්මාන්ත රක්ෂණ මුල්‍ය නේ උතර ලංකාවේ සමාගම් තියෙනවා බහුජාතික සමාගම් සහ දේශීය සමාගම්. ඒගොල්ලෝ කොන්ග්ලොමරේට්. ඒතර ඒගොල්ලන්ගෙන් එක පැත්තකින් වෙන ආවාසය තව පැත්තකින් නැති කරගන්න පුළුවන්. කොන්සෙන්ට්‍රික් කියන්නේ මේකෙදි එතන බහඬ රේන්ජ් එක නැත්නම් නිමෙව ප්‍රොඩක්ට් රේන්ජ් එක හෝ සේවාවන් රේන්ජ් එක එකකට එකක් වෙනස්. කොන්සෙන්ට්‍රික් කියන්නේ එකම ප්‍රොඩක්ට් ලයින් එකක්. එහෙම නැත්නම් එකම දෙයක්. දැන් එක්සැම්පල් මිනිසුන්ගේ මේ පිරිසිදු වීමේ අවශ්‍යතාවය. ඒතකොට පිරිසිදු වීම සහ දැන් සබන් සූතන කුඩු වෙනත් ඩිටර්ජන්ට්ස් ඒ ශේෂ්ත්‍රයේ ඒ ලයින් එකේ ප්‍රොඩක්ට්ස් තමයි ඒගොල්ලෝ කරන්නේ. විවිධ ප්‍රොඩක්ට්ස්. අපි ගත්තොත් ඩයරි එහෙම නැත්නම් කිරි නිෂ්පාදන සමාගම විවිධ වර්ගයේ දේවල් කරනවා. දියර කිරි හදනවා, පැස්චරයිස් කිරි හදනවා, යෝගට්, කර්ඩ්, බටර්, ගී එක જાති දේවල් ඒගොල්ලෝ හදනවා. රයිට්? ඒක තමයි එකම ශේත්‍රයේ එහෙම නැත්නම් එකම ෆීල්ඩ් එකේ කරන ඩයිවර්සිෆිකේෂන් එක. අපි ගත්තොත් එහෙම සරල උදාහරණයක් විදිහට concentric එක කරන්නේ මේ පැත්තට. product range එක horizontal වැඩි කරනවා. right? තිරස් විදිහට තමයි product range එක වැඩි වෙන්නේ. conglomerate ගත්තොත් vertical තමයි product range එක වැඩි වෙන්නේ. එකකට එකක් සමාන නැති products තමයි conglomerate diversification එකේදී කරන්නේ. පැහැදිලිනේ? නැතිනේ? ඔය දෙකෙන් ඔයගලන්ට තේරෙනවා බහුවිධ විවිධාංගීකරණය තමයි අවදානම ඉතාම ඉහළ. මොකද ඒක එකකට එකක් වෙනස් භාණ්ඩ නිෂ්පාදනය කරනවා. අරවනම් එකම ප්‍රොඩක්ට් රේන්ජ් එකේ සමහරට එකම අමුද්‍රව්‍ය භාවිතා කරලා කරන ඒවා. ඊළඟට තරඟකාරීත්ව උපාය මාර්ග කියලා මේත් මයිකල් පෝටර් විසින් ඉදිරිපත් කරපු ආකෘතියක්. මයිකල් පෝටර් විසින් ඉදිරිපත් කරපු ආකෘතියක්. ඒකේ
කොම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එක කොම්පිටිටිව් ස්කෝප් එක මෙන්න මේ දෙක මත තරගකාරීත්ව වාසියක් ගන්න පුළුවන්ද තරගකාරී අවකාශය තුළ පවතින්න පුළුවන්ද මේ තියෙන පැහැදිලිව මේ සමස්ත වෙළඳපොළ වූ ඇතැම් කණ්ඩවල පමණක් තරග කළ යුතුද තීරණය කරනවා. මෙතන ඒ අවකාශයක් තියනවාද කියන එක හරියට මාකට් එක වගේ තමයි. අවකාශයක් තියනවාද කියන එක මත ආයතනය තීරණය කරනවා කොයි අංශවලද තරඟ කරන්නේ කියලා. ඒතර මේකත් එක්තරා විදිහක වර්ධන උපාය මාර්ගයක් මයිකල් පෝටර් විසින් ඉදිරිපත් කරපු. මේක වර්ධන උපාය මාර්ගයක් ඇන්සොෆ් විසින් යෝජනා කරපු. ඒතර එක එක ආකෘති මේ වලින් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ මේ උපාය මාර්ගය. මේ තව උපාය මාර්ගයක්. මේක කවුද මේ ෆිලිප් කොට්ලර් විසින් ඉදිරිපත් කරපු තරගකාරී ස්ථානගත කිරීමේ උපාය මාර්ගය කියලා. right? වෙළඳපොළ තරගයක දැන් මේක කොහොමද කියව ගන්න පුළුවන් නේ? මාකට් ලීඩර් කෙනෙක් වෙනවද? මාකට් චැලෙන්ජර් කෙනෙක් වෙනවද? මාකට් ෆලෝවර් කෙනෙක් වෙනවද? එහෙම නැත්නම් නිෂ් මාකට් වෙළඳපොළ ලාභදායී අංශවලට යොමුනන් වෙන්නේ නිෂ් මාකට්. තර වෙළඳපොළ නායක කියන්නේ මාකට් ලීඩර් විශාල වෙළඳපොළ කොටසක් හිමි කරගන්නවා ඒ වෙතට මිල වෙන් කිරීම මිල තීරණය කිරීම නවනිමයම බෙදා හැරීම ප්‍රවර්ධනය ඒ කියන්නේ සියලුම දැන් මේ භාණ්ඩය සම්බන්ධයෙන් වෙළඳපොලේ නායකයා වෙළඳපොලේ ප්‍රධානියා එයා තමයි ට්‍රෙන්ඩ්ස් මේකේ මිල ඒවා මේවා තීරණය කරන්නේ මේක. ඒතර ඒ අනුව අනිත් සමාගම් කරන්නේ තරගකරු අභියෝග කළ යුතු අනුකරණය කළ යුතු මගහැරිය යුතු සමාගමක් ලෙස නායකයා ලෙස බලයි. උදාහරණ IBM පරිගණක මේ කොඩක් දැන් මේ වෙනස් වෙලා කොකාකෝලා. ඒතර ඒගොල්ලෝ සමස්ත කියන්නේ මාස් මාකට් එකටම සමස්ත වෙළඳපොළටම මේ භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ඒතර ගොඩක් වෙලාට යුනික් ප්‍රොඩක්ට් එක. මේක ගොඩක් වෙලාවට යන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක් එක්කලා බ්‍රෑන්ඩ් නේම් එකක් එක්කලා. ඒතර මේ බ්‍රෑන්ඩ් නේම් එක ඒගොල්ලෝ පාවිච්චි කරනවා තවදුරටත් වර්ධනය කරනවා. ඒතර ඒගොල්ලෝ තමයි වෙළඳපොලේ එක්තරා විදිහකින් ඒකාධිකාරය පවත්වාගෙන යන නිසා වෙළඳපොලේ ඒ භාණ්ඩවල මිල නියම කරන්නේ සියලුම දේ කරන්නේ ඒගොල්ලෝ. ඒතර මේ බීම වර්ග ගත්තොත් මේ බීම වර්ගවල මිල තීරණය වෙන්නේ මේ ප්‍රධාන නායකයාගේ මිල මත. අනිත් එක අභියෝගකරු තම වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම නිසා තියුණු සටනකයේද පසුපස හඹායන සමාගම්. දැන් මේ කෝක් එකට පෙප්සි එක චැලෙන්ජ් මාකට් චැලෙන්ජර්. ඒතර එයා ඒ වගේ. ඒතර එයා කොහොමද එයා ඔපරේට් කරන්නේ? ෆලෝවර් තම වෙළඳපොළ කොටස තවදුරටත් ක්ෂය වීම වළක්වාගෙන සිටින තැන සිටීමට අවශ්‍ය පසුපස හඹායන සමාගම්. මේගොල්ලෝ කරන්නේ තමන්ගේ වෙළඳපොළ ආරක්ෂා කරගන්න ඒ පිරිවැයක් දරලා විවිධ දේවල් කළා උත්සාහ කරනවා තමන්ගේ වෙළඳපොළ ආරක්ෂා කරගන්න. ඒතර අනුගාමිකයා නායකයාගේ අත්දැකීම් වල ඉගෙනගෙන නායකයාගේ නිපැයුම් අනුකරණය කිරීම හෝ වැඩි දියුණු කිරීම කළ හැකියි. මුල්‍ය සේවාවල ගොඩක් වෙන්නේ ඒක තමයි කවුරු එක්කෙනෙක් හදුවොත් අනිත් එක නෑ ෆලෝ කරනවා. අනිත් එක තමයි නිෂ් මාකට්. එහෙම තමයි වෙළඳපොළ ලාභදායී අංශය. නිෂ් කියන්නේ NICHE. ඒගොල්ලෝ කරන්නේ වෙළඳපොලේ අනිත් අයට අවධානය යොමු වෙච්ච නැති කුඩා කොටසක් අරගෙන ඒගොල්ලන්ට ඉහළ මිලකට තමන්ගේ සේවාව සපයනවා. හොඳ උදාහරණ තමයි අර කූඹියෝ නාට්‍යයේ මේ බයින් ඇන්ඩ් සෙලින් මාකට් ලංකා ඉන්ටර්නැෂනල් මොකද කියලා මේ අර කියන්නේ ඉංග්‍රීසියෙන් කඩේ යෑමනේ. කඩේ යන්න බැරි කොළඹ කාන්තාවට ඉංග්‍රීසියෙන් කඩේ යෑම කියලා නේ කියන්නේ. අන්න ඒක තමයි නිෂ් මාකට් එක. එහෙම මාකට් එකක් තියෙනවා. ඒතර මාකට් සෙග්මන්ට් එකේදී තමයි අපි මේක අඳුරගන්නේ. මාකට් එක සෙග්මන්ට් කරලා අපි අඳුරගන්නවා අපේ ශක්තියින් සහ දුර්වලතා අනුව අපි කොතනද ප්ලේස් වෙන්න ඕනේ කියලා. ඒතර ඒක ෆිලිප් කොට්ලර් විසින් ඉදිරිපත් කරපු උපාය මාර්ගයක් තරගකාරීව ස්ථානගත කිරීම. මේකත් එක්තරා විදිහක වර්ධන උපාය මාර්ගයක්.
ඒතර අනිත් උපාය මාර්ග ගැන දීර්ඝ සාකච්ඡාවක් කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මේ විදිහට තමයි උපාය මාර්ග සකස් කරගන්නේ අලෙවිකරුවෙක් තමන්ගේ නිමැවුම් අලෙවි කරගන්න. ඉතින් අපි මෙතන වර්ධන උපාය මාර්ග තමයි. ඉතින් ඊට පස්සේ පවත්වාගෙන යාම සහ බිඳ වැටීමේ උපාය මාර්ග තියෙනවා. කැමති කෙනෙක්ට ඒක වැඩිපුර කියවා ගන්න පුළුවන්. මේ අවස්ථාවේ අපි මේ ටිකෙන් විතරක් නවත්තමු. ඊළඟට අපි බලමු right මේ තියෙන්නේ මම කියපු අර මයිකල් පෝටර් විසින් ඉදිරිපත් කරපු competitive advantage competitive මේක තරංකාරීත්ව උපාය මාර්ග මේක සමස්ත තරංකාරීත්වය ජය ගන්න ඕන කොහොමද කියන එක සම්බන්ධයෙන් මයිකල් පෝටර් විසින් ඉදිරිපත් කරපු ආකෘතිය right තරංග competitive advantage competitive scope competitive advantage competitive scope මේ දෙක මත තමයි මේ දෙක අනුව තමයි මේ උපාය මාර්ග හතර සම්පූර්ණයෙන්ම පිරිවැය නායකත්වය සමස්ත වෙළඳපළටම අඩු පිරිවැයට සපයලා යම්කිසි භාණ්ඩයක් ඒ මත right ඒ මත අනිත් අයගේ දැන් අතනින් පිලිප් කොට්ල කියපු මාකට් ලීඩර් කියන එක තමයි මේ ඕවරෝල් කොස්ට් ලීඩර්ෂිප් කියලා මෙතනදී අපිට හඳුනගන්න පුළුවන්. ඒතර එයා ලීඩර්. එයා තමයි ඔක්කොම සෙට් කරන්නේ මාකට් එකේ ඒ අදාළ භාණ්ඩේ මිල තීරණය කරන්නේ මේ ප්‍රධාන නිෂ්පාදකයාගේ භාණ්ඩවල මිල මත. right එමෙත විවිධාංගීකරණය කරනවද කියන එක ඩිෆරන්සියේෂන් විභේදන නායකත්වය. ඒතර මේවා එක එක මේ මොනවද මාකට් එක සෙග්මන්ට් කරලා ඒ එක මාකට් වල ඉන්න ගනුදෙනු කරුවන්ට ඒ අවශ්‍යතාව අනුව ඩිෆරන්ට් ප්‍රොඩක්ට් ඩිෆරන්සියේෂන් එකක් කරනවා. භාණ්ඩ විවිධාංගීකරණයක් කරලා ඉදිරිපත් කරනවා. එතකොට ඒක ස්කෝප් එක අඩු නම් ගොඩක් වෙලාවට කොස්ට් එක ફોකස් කරගෙන එහෙම නැත්නම් ඩිෆරන්සියේෂන් ફોකස් මේ කියන්නේ නිෂ් මාකට් එක හරි අනිත් පැත්තෙන් ගත්තොත් මේ වගේ උපාය මාර්ග හතරක් යෝජනා කරා. මේ තියෙන ඇන්ඩ්ස් ඔෆ් කී අප් මම අර ඉස්සෙල්ලා කතා කරපු product development market development market penetration diversification කියන ආකෘතිය මේකෙන් සමස්තයක් විදිහට තියෙන මේ කොළ පාට ඒවා තමයි growth strategies right කොළ පාට ඒවා තමයි growth strategies මේ කහ පාට හරහට යන ඒවා තමයි පවත්වාගෙන යෑමේ නැත්නම් hold strategies අර මේ strength එක weak medium ඊළඟට market attractiveness business ව්‍යාපාරයේ ශක්තිය සහ ව්‍යාපාර මේ වෙළඳපොළ ආකර්ෂණය කියන සාධක දෙක මත ඔය අපි අර ඇනලයිස් කරලා ගත්තු දැන් මේ බිස්නස් ස්ට්‍රෙන්ත් කියන එක ගන්න පුළුවන් අභ්‍යන්තර ශක්තියන් සහ දුර්වලතා බිස්නස් ස්ට්‍රෙන්ත් අභ්‍යන්තර ශක්තියන් සහ දුර්වලතා මාකට් ඇට්‍රැක්ටිව්නස් කියන්නේ අවස්ථා සහ තර්ජන right අවස්ථා සහ තර්ජන ඒවා ඇට්‍රැක්ටිව්නස් එක අඩු වෙනවා කියන්නේ තර්ජන වැඩි ඇට්‍රැක්ටිව්නස් වැඩි වෙනවා කියන්නේ අවස්ථා වැඩි ස්ට්‍රෙන්ත් එක අඩුයි කියන්නේ වීක් එම මෙතනම වීක් කියන වචනේ තියෙනවානේ ස්ට්‍රෙන්ත් එක වැඩි කියන්නේ ස්ට්‍රෝං ශක්තියින් වැඩි වම් පැත්තේ ශක්තියින් වැඩි දකුණු පැත්තේ ශක්තියින් අඩුයි මෙතන යට තර්ජන වැඩි උඩ අවස්ථා වැඩි. ඒතර මේ තියෙන්නේ මේ කියන්නේ මේ රතු පාටින් තියෙන්නේ බිඳ වැටීමේ උපාය මාර්ග එක ආකාර තියෙනවා අපි මේවා
සාකච්ඡා කිරීම අවශ්‍ය නැහැ. දැන් මේ බිල්ඩ් ස්ට්‍රැටජි මෙන්න මෙතනදී තමයි අපි සාකච්ඡා කරේ අර කරන්න පුළුවන් උපාය මාර්ග කීපයක්. හරි. මේ තියෙන්නේ මයිකල් පෝටර්ගේ අර වැලියු චේන් ඇනලිසිස් එක. ඔක අප්ලෝඩ් කරලා තියෙන ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. රයිට් මේ ටික තමයි අපිට උපාය මාර්ග සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න තියෙන්නේ. ඊළඟට අපි යමු channel management, marketing channels. මොනවද මේ භාණ්ඩ ගනුදෙනුකරුවන් වෙත ගෙනියන්න තියෙන channels මොනවද කියන එක තමයි අපි බලමු. right. ඒතර මේකත් එක්තරා විදිහක මේ ස්ට්‍රැටජි එකක්. එහෙම නැත්නම් yes අලෙවිකරුවන්ගේ අලෙවි දෙපාර්තමේන්තුවේ ඔපරේෂනල් ස්ට්‍රැටජි එකක් මේක. මේ අදාළ භාණ්ඩ නිෂ්පාදනය කරායින් පස්සේ ගනුදෙනුකරු වෙත ගෙන යාම. ඒකට විවිධ ක්‍රමවේදයන් තියෙනවා. ඒතර භෞතික භාණ්ඩ තියෙනවා, සේවාවන් තියෙනවා, ගොඩක් දේවල් භාණ්ඩ සේවා. දැන් මූල්‍ය ශාස්ත්‍රය ගත්තාම සේවාවන් තමයි තියෙන්නේ. ඒතර ඒකෙදි කොහොමද අපි මේ channel ටික manage කරන්නේ කියන එක. දැන් සරලව නිමෙවුම් අලෙවිකරන දාමයක් ඔස්සේ ගැනුම් කරු වෙත නියමිත වේලාවට සහ නියමිත ප්‍රමාණයන්ගෙන් ඔහුගේ තෘප්තියට හේතු වන ආකාරයට ලබා දීම මේ හඳුන්වන්න පුළුවන්. නවීන තාක්ෂණයේ භාවිත වන ආයතන ගනුදෙනුකරුගේ තෘප්තිමත්භාවය වැඩි කිරීම සඳහා ඊට ආකාරයට නිමෙවුම් ලබා දීම පමණක් නොව මෙම භාණ්ඩ ගනුදෙනුකරු වෙත ළඟා වෙන තෙක් ගමන් කරන ආකාරයද තක්සේරු කරගත හැකි පහසුකම් සපයා. දැන් ඔය ඔන්ලයින් පර්චේසින් කරාම අපිට බලන්න පුළුවන් කොහෙද මොකද වෙන්නේ මේ වෙලාවේ කියලා නේ. මයිකල් පෝටර් විසිනුත් ඉදිරිපත් කළා තියෙනවා මේ channel management එකට යම් කිසි අදහස්. මොකද channel එකේදී වෙන්න ඕන මේ දැන් මේ මාකටිං channel එකට cost එකක් යනවා. හරි. මාකටිං channel එකට cost එකක්. දැන් සරලව ගත්තොත් එහෙම නුවරඑළියේ එළවලු හෝ අල නිෂ්පාදකයෙක්ගේ අල වෙල මේ එයාගේ ගොවිපළෙන් ගලවන මිල නැත්නම් ගොවිපළෙන් එයා විකුණන මිල සහ පිටකොටුවේ හෝ මේ වෙනත් වෙළඳසැලකින් අපි මිලදී ගන්නා මිල අතර වෙනස ගත්තොත් එහෙම ලොකු වෙනසක් තියෙනවා. ඒ අතරමැද්දේ සියලු දේම අරගෙන තියෙන්නේ කවුද? අතරමැදි වෙළෙන්දන්. විවිධ මට්ටම් වල ඉන්න වෙළෙන්දන්. මාකටිං channel එක කියන්නේ නිෂ්පාදකයාගෙන් පාරිභෝගිකයා වෙත භාණ්ඩ හා සේවා සැපයීම තමයි මාකටිං channel එක. ඒතර මාකටිං channel එක දිග වෙන්න අතරමැද්දට අතරමැදියන් වැඩි වෙන්න අනිවාර්යයෙන්ම cost එක වැඩි වෙනවා. එතකොට unit cost එක, selling cost එක වැඩි වෙනවා. selling cost එක වැඩි වෙනකොට ඒක පිරිවැයක් වෙනවා ගනුදෙනුකරුට. මාකටිං mix එක අපි කතා කරද්දී කියවනේ price කියන එකද. භාණ්ඩයේ මිල කියන එක ගනුදෙනුකරුට මොකද්ද? cost එකක්. ඒතර එයාගේ අනෙකුත් පිරිවැයත් එක්කලා මේ පිරිවැය කොහොමද කළමනාකරණය කරගන්නේ කියලා ගනුදෙනුකරු කරනවා. එතකොට ඒක පිරිවැය වැඩි නම් මිල වැඩි නම් ගනුදෙනුකරු විකල්ප භාණ්ඩ වලට යනවා. right? විකල්ප භාණ්ඩ වලට හෝ වෙනත් භාණ්ඩයකට යනවා. එහෙම නැත්නම් ඒ භාණ්ඩය අත්හරිනවා. ඉතින් අන්නේ ඒ කරුණා මත මේ channel එකේ දිග මයිකල් පෝටර් විසින් ඉදිරිපත් කරන විදිහ channel එකේ දිග බලපානවා මේ channel management එකේදී. ඊළඟට මේවා කොච්චර දුරට අපිට ඒකාබද්ධ කරන්න පුළුවන්ද? right? ඒක vertical ඒකාබද්ධ කිරීම channel integration. එකම channel එක හරහා භාණ්ඩ කීපයක් යවන්න පුළුවන්ද? නැත්නම් එක භාණ්ඩයකට එක channel එකක්ද? ඔය වගේ ගොඩක් දේවල්. අනිත් පැත්තෙන් vertical integration මේ භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියම නැවත සලකලා ඉස්සරහදී කතා කරනවා vertical integration සහ ඊළඟට බෙදා හැරීමේ ක්‍රමය භාවිතකව මේ නිමැවුම ගමන් කරන ආකාරය සහ ඒක ආරක්ෂණතාවය සඵලත්වය මෙන්න මේ වගේ කරුණු කීපයක් සම්බන්ධයෙන් මයිකල් පෝටර් අදහස් ඉදිරිපත් කරා මේ channel එක manage කරද්දී. මොකද ඒකට හේතුව cost price එක cost එකක් වෙනවා. right? එතකොට ඒ නිසා පුළුවන් තරම් අවම පිරිවැයකින් ඒ පිරිවැය අඩු කරගන්න ඕන. අඩු කරගත්තොත් ඒක යුනිට් කොස්ට් එක අඩු වෙන්න හේතු වෙනවා. යුනිට් කොස්ට් එක අඩු වුණාම සෙලින් ප්‍රයිස් එක සාපේක්ෂව අඩු වෙනවා. අලෙවිකරණයේදී මේ වගේ ඔයගොල්ලෝ දන්නවා. ඉතින් එක එක අලෙවිකරණ විධාන තියෙනවා. සිල්ලර් අලෙවිකරුවන්, තොග අලෙවිකරුවන්, ඒජන්තයන්, ඩිස්ට්‍රිබියුටර්ස්, ෆ්‍රැන්චයිසර්ස්, ඩිරෙක්ට් සෙලින්
through brokers වගේ විවිධ වර්ගයේ අලෙවිකරන channels තියෙනවා. මේ තියෙන්නේ පාරිභෝගිකයා වෙත නිෂ්පාදකයාගෙන් නම් ගමන් කරන විවිධ channels. එතකොට දැන් මේක දැක්කම direct selling කියන එක තමයි ගොඩක් වෙලාවට cost එක අඩුයි කියලා හිතා ගන්න පුළුවන්. දැන් ඔය online stores වල තියෙන්නේ direct selling. කෙලිම ඒගොල්ලෝ ගාව තියෙනවා ස්ටෝර් කරලා ගනුදෙනු කරලා ගෙනත් දෙනවා. ඒතර එතනදී cost එක සාපේක්ෂව අඩු වෙනවා. ආයතනයේ හැම විටම අඩු පිරිවැය විකුණුම් මාර්ග භාවිතයට උනන්දු වෙනවා. හේතුව මේ cost එක එකතු වෙනවා selling price එකට, right? ඒ උනන්දු වන අතර ඒ මගින් තරගකාරීව විකුණුම් ඒකකයක අලෙවි මිල අඩු කර ගැනීමට උත්සාහ කරයි. දැන් competition එක තුල තමන්ගේ වහඬ මිල අධික නම් තරඟයේදී ඉවත් වෙනවා. ගනුදෙනුකරුවන් ඒව ගන්න නැහැ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න නිෂ්පාදකයා හෝ සේවා සපයන්න channel එක අඩු පිරිවැයකින් පවත්වාගෙන යන්න. ඍජු අලෙවිය සමයටම පිරිවැය අඩුම මාර්ගය ඔයද මේ අතරමැද එකයි තියෙන්නේ. ගනුදෙනුකරුවන්ගේ චර්යාව හා සංජානනය. ඒතකොට විවිධ මිනිස්සු විවිධ ආකාරයට behave වෙනවා. ඒ වගේම perceive කරන යමක් දකින්නවා. ඉතින් ඒ නිසා ඍජු අලෙවිය කියන එක හැම විටම සාර්ථක වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ දකින්නවා. ඉතින් ඔය සමහර ගෙවල් ගානේ ඇවිල්ලා තරුණ වයසේ ඉන්න අය එක එක බාණ්ඩ කරනවා. නමුත් අපි එතනින්ම ගන්නෙ නැහැ නේද? හේතුව බ්‍රෑන්ඩ් නේම් කියලා එකක් තියෙනවා. ඊළඟට මේ බ්‍රෑන්ඩ් එක මූලිකම බ්‍රෑන්ඩ් නේම් කියන එක. ඒතර ඒ බ්‍රෑන්ඩ් නේම් එක හරහා යම්කිසි විශ්වාසයක් භාණ්ඩය සම්බන්ධයෙන් අපි ගොඩනගාගෙන තියෙනවා. ඒක කාලයක් පාවිච්චි කරන්න පුළුවන්, ගෙවන මිලට සාධාරණයි, ආෆ්ටර් සේල් සර්විසස් තියෙනවා, ඒ වගේ දේවල්. ඒ වගේ වෙලාවකදී විශ්වාසවන්තභාවය මත සමහරවිට මේ ඩිරෙක්ට් සේල්ස් කියන ඒවා විතරක් හොඳින් නොවෙන්න පුළුවන්. ඒත් මුල්‍ය සේවා අලෙවිකරණයේදී ඍජු අලෙවිය දැකිය හැකි බැවින් මෙහියුම් පිරිවා අවම කර ගැනීමෙන් මිකුණු දැන් අනිවාර්යයෙන්ම ඩිරෙක්ට් සෙලින් දකින්න පුළුවන් මුල්‍ය සේවාවල. හරි. මොබයිල් ඇප්ස් හරහා කරන්නේ ඩිරෙක්ට් සෙලින්. රයිට්. ඒජන්ට්වරු ගොඩක් වෙලාවට බැංකු තමන්ගේ ශාඛාවන් හරහාම තමයි අලෙවි කරන්නේ. ඒජන්ට්වරු නැත්නම් නියෝජිතයෝ භාවිත කරන ප්‍රමාණය අඩුයි. එකක් තමයි බැංකු කර්මාන්තයේ තියෙන අර විශ්වාසවන්තභාවය, රහස්‍යභාවය, නීතිමය තත්ත්වය වෙන්න පුළුවන්. ඒ නැතත් දැන් අපි ඉස්සරහට කතා කරනවා ශාඛා ජාලයක් හරහා කරනවට වඩා අද වෙනකොට ඔන්ලයින් කරන එක ඉතාම පිරිවැය අඩුම channel එකක් වෙනවා. ඉදිරියේදී කතා කරනවා. මුල්‍ය සේවාවල ස්වභාවය අනුවත් අපිට පුළුවන් ඔන්ලයින් පැකේජස් හරහා ඍජුවම ගනුදෙනුකරුට ශාඛාවකට නොගිහිල්ලා තමන්ගේ සේවාවන් ලබා ගන්න. ඒකෙන් අපිට ඇත්තටම මෙහියුම් පිරිවැය අඩු වෙනවා. හැබැයි ඒ වාසිය දෙන්න ඕන ගනුදෙනුකරුට. මොබයිල් ඇප්ස් හරහා පාවිච්චි කරලා පිරිවැය අඩුවීම, විශාල ශාඛා ජාලයක් පවත්වාගෙන යාම, ඒ වගේ දේවල් වලින් ලැබෙන වාසිය ගනුදෙනුකරුට දෙන්න ඕන. ඉතින් එහෙම නැති වුණාම ගැටලුවක් වෙනවා. දැන් අපි බලන්න ඕන පුළුවන් තරම් විකුණුම් මාර්ග කොට කරගන්න නම් මේක අතරමැදියෝ අවම කරගන්න ඕන. ඒකට තියෙන මේ උපාය මාර්ග දෙකක් තමයි horizontal integration සහ vertical integration. ඒතර horizontal වචන දෙකේම අදහසින් තේරෙනවා තිරස් ඒකාබද්ධ කිරීම කියන්නේ දැනටමත් ඉටු කරන කාර්යයන්ට අදාළ ශේෂ්ත්‍රයන්ගේ ඒකාබද්ධ වීමක්. එතකොට දැන් අපි ගත්තොත් එහෙම දියර කිරි විතරක් නිෂ්පාදනයේ උදාහරණයකදී දීපු මේ වගේ ගොඩක් බහඬ ප්‍රොඩක්ට් එකක්. අර මම කියපු ඉස්සෙල්ලා කියපු concentric diversification එකක් කරනවා. එයා එහෙම කරලා උත්සාහ කරනවා. දැන් දියර කිරිම යනකොට ඒ වාහනේම අපිට පුළුවන් යෝගට්, මිල්ක් පවුඩර්, චීස්, බටර් ඕන එකක් යවන්න පුළුවන් එකම වාහනේ නේ. ඒකන ප්‍රේස් එක භාවිතා කරන්නත් පුළුවන් ගනුදෙනුකරුවන්ගේ මේ අලෙවි සඳහා එකම ප්‍රේස් එක භාවිතා කරන්න පුළුවන්. ඒතර ඒකෙන් එයාගේ අලෙවිය තමයි අවසානයේදී වැඩි වෙන්නේ. ආයතන සම්බන්ධ විවිධ ආකාරයෙන් සම්බන්ධ ව්‍යාපාර සමග ඒකාබද්ධ වීම. එතකොට ආයතනයේ නිෂ්පාදන වූ සේවාවලට සම්බන්ධ
ව්‍යාපාර සමග ඒකාබද්ධ වීම තමයි horizontal vertical integration කියන්නේ. මේක ඇවිල්ලා conglomerate diversification එක වෙනවා නම් මෙන්න මේ වගේ දෙයක් තමයි වෙන්නේ. ඒතර ඒක ආකාර දෙකක් තියෙනවා vertical integration එක backward integration forward integration මේ රූපසරණ දැක්කොත් ඔයගලන්ට පැහැදිලි වෙයි. මේ තියෙන නිෂ්පාදකයා right පසුපසට ඒකාබද්ධ වීම කියන්නේ එයා backward integration කියන්නේ නිෂ්පාදකයා අමුද්‍රව්‍ය සැපයීම උපාංග යන්ත්‍ර මෙතන මේ ව්‍යාපාර ඒකක සමග සම්බන්ධ වෙලා ඍජුම සම්බන්ධයක් තියෙනවා. ඍජු සැපයුම් කරනවා මේගොල්ලෝ. එහෙම නැත්නම් මෙයා විසින්ම නිෂ්පාදනය. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ජෑම් නිෂ්පාදනය කරන එක්කෙනෙක් right තමන්ට අවශ්‍ය පළතුරු තමන් විසින් නිෂ්පාදනය කරනවා. එතකොට එයා පළතුරු සකස් කිරීමේ නැත්නම් පළතුරු වැවීමේ කෘෂිකාර්මික ශාස්ත්‍රයට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා එයා තමන්ට අවශ්‍ය ජෑම් හදන්න ඕන පළතුරු එයා නිෂ්පාදනය කර ගන්නවා. එහෙම නිෂ්පාදනය කරන ආයතනත් එක්කලා ඍජුවම විවිධ ආකාරයට ඒකාබද්ධ වෙනවා. right විවිධ ආකාරයට ඒකාබද්ධ වෙනවා. මේ තියෙන ඒකාබද්ධ වෙන ආකාරම යටින් තියෙනවා. අනිත් එක තමයි ඉදිරිපසට ඒකාබද්ධ වීම කියන්නේ. ඒතර ඇඟලුම් නිෂ්පාදකයෙක් තමන්ගේ ඇඟලුම් ටික නැත්නම් යම් නිෂ්පාදකයෙක් තමන්ගේ නිෂ්පාදන තමන් විසින්ම අලෙවි කරන වෙළඳ සැල් සේල්ස් සෙන්ටර්ස් දාගන්නවා. දාගෙන තමන් විසින් නිෂ්පාදනය කරනවා තමන්ගේම සේල්ස් සෙන්ටර්ස් හරහා අලෙවි කරනවා. ඒතර ඒකෙදිත් පුළුවන් ගොඩක් වෙලාවට අර ස්ටොක් එක කන්ට්‍රෝල් කරන්න අවශ්‍ය වෙලාවට මේ දේවල් ගන්න. ඒතර ඒකෙදි ගොඩක් වාසි තියෙනවා. ඒතර බෑක්වර්ඩ් ඉන්ටිග්‍රේෂන් එකේදී අපිට පුළුවන් අපිම නිෂ්පාදනය කරගන්න ඕන අමුද්‍රව්‍ය ක්වොලිටි රෝ මැටීරියල්ස් ගන්න පුළුවන්. ගුණාත්මක භාවයෙන් ඉහළ මේ අමුද්‍රව්‍ය දැන් උදාහරණයක් විදිහට යකඩ, වානේ, ඇලුමිනියම් ඔය වගේ කර්මාන්තවලදී එහෙම නැත්නම් වාහන නිෂ්පාදන කර්මාන්තවලදී ඒ අදාළ අමුද්‍රව්‍ය වල ඉහළම ගුණාත්මක භාවයෙන් යුක්ත දේවල් ගන්න පුළුවන්. right ඒ වගේම කලට වෙලාවට තමන්ට මොකද තමන් විසින් මේ පාලනය කරන්නේ මේ කියන අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන ආයතන backward integration එකක් වුණාම තමන්ට අවශ්‍ය වෙලාවට ගන්න පුළුවන්. ඒ වයින් ගොඩක් පිරිවැය අවම කරගන්න පුළුවන්. දැන් ජපානයේ භාවිතා වෙන ක්‍රමවේදයක් තමයි just in time production JIT production කියලා ටොයෝටා කර්මාන්ත ශාලාවල භාවිතා වෙන්නම මේ ක්‍රමවේදය. ඒකෙදී මේ බහණ්ඩ ගෙනල්ලා එහෙම නැත්නම් අමුද්‍රව්‍ය කොටස් ගෙනල්ලා මේ ගබඩා කරගෙන තියන්නේ නැහැ. ඒ වෙලාවෙම නිෂ්පාදනය කරන සිද්ධ කරන වෙලාවෙදිම තමයි අමුද්‍රව්‍ය ටික මේ එතෙන්ට එන්නේ. ප්‍රොඩක්ෂන් ෆ්ලෝ එකට නිෂ්පාදන බිමට එන්නේ ඒ වෙලාවෙම තමයි. ඒකට මේ ගබඩා කරලා එහෙම තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් එහෙම කරන්න නම් Tamanට කන්ට්‍රෝල් එකක් තියෙන්න ඕන අමුද්‍රව්‍ය සැපයීමේදී. ඒකට බෑක්වර්ඩ් ඉන්ටිග්‍රේෂන් එකක් වෙන්න ඕන මොන ආකාරයකට හරි. මෙන්න මේ කින ආකාරයකට මේ කෝපරේට් ස්ට්‍රැටජි. ඒ කියන්නේ ඊර්ෂ්‍යාන් සීලම විකුණුම් මාර්ගවල අයිතිය අදාළ ආයතන. ඒ කියන්නේ මට අයිති සමාගම් තමයි අයිතිය මන්සත සමාගම් තමයි අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ බෙදා හැරීම කරන්නේ ඔක්කොම කරන්නේ. තමන්ගේ වාහන ෆ්ලීට් එක තමන්ගේ සේල්ස් සෙන්ටර්ස් තමන්ගේ වතු මොන හරි මේ පළතුරු වගේ නිෂ්පාදනය කරන ඒ සියල්ල තමන්ගේ යටතේ පාලනය. හැබැයි විශාල පිරිවැයක් යනවා ඒවට. ඒ වගේම තමයි දැන් ඔය කොන්ග්ලොමරේට්ස් වල දැන් මේක කොන්ග්ලොමරේට් එකක්. අපි ගත්තොත් එහෙම ජෑම් නිෂ්පාදනයක් කියලා ගන්නකො උදාහරණයක් විදිහට. ඒතර එයා පළතුරු වවනවා, පළතුරු වතු නඩත්තු කරනවා. ඒතර ඒක කෘෂි කර්මාන්තය සම්බන්ධ දැනුම තියෙන, පළපුරුද්ද තියෙන, ඒ හැකියාව තියෙන කට්ටිය එතන ඉන්න ඕන. ඒතර අදාළ ආයතනයේ ඒ කට්ටිය ආයම ඉන්න ඕන මේ ඒ අදාළ උපාය මාර්ගික තීරණ ගනිද්දී එතන ඉන්න ඕන. ඊළඟට ඒක එක ශේෂ්ත්‍රයක නෝහව් එකක්. එතකොට ඒකේ කෝ කම්පිටන්සි ප්‍රමුඛ හැකියාවන් තියෙන වෙන පැත්තක. right කෘෂි කර්මාන්තයේ පැත්තේ.
ඊළඟට මෙතන පරිපාලනය කරනවා නිෂ්පාදනය කරනවා. ඒතකොට ප්‍රොඩක්ෂන් එක කරනවා. ප්‍රොඩක්ෂන් එක කරනවා කර්මාන්ත කරනකොට ඒතකොට යන්ත්‍ර සූත්‍ර හසිරවීම ඒ වගේ දේවල් සම්බන්ධයෙන් එතන ඉන්නන වෙනම කණ්ඩායම. ඒගොල්ලන්ගේ know how එක එහෙම නැත්නම් කෝ කම්පිටියන්ස් එක සම්පූර්ණයෙන්ම වෙනස්. ඊළඟට අපි බෙදා හැරීමක් කරනවා නම් වාහන පාලනය කිරීම, සේල් සෙන්ටර්ස් පාලනය කිරීම ඔක්කොම කරනවා. එතකොට එතන ඊටත් අමතරව know how එකක් තියෙන්න ඕන පුද්ගලයෝ ඉන්න ඕන. මේ වගේ විශාල සංකීර්ණ ජාලයක් තමයි කෝපරේට් විදියට ගොඩක් සමාගම් කෝපරේට්ස් විදියට පාලනය කරොත් එහෙම මේ හැම ශේෂ්ත්‍රයකම දැනුම තියෙන්න ඕන. එතකොට ඒ දැනුම භාවිතා වෙන්න ඕන. ඒක හරියට සිද්ධ වුණේ නැත්නම් තියෙන අවදානම ඉතාම ඉහළයි. යම්කිසි පැත්තකින් පාඩුවක් වුණොත් එimhe සමස්ත ආයතනයටම තමයි පාඩුව සිද්ධ වෙන්නේ. නමුත් පරිපාලිත කියලා සම්බන්ධකමක් ඇඩ්මිනිස්ට්‍රේට් කියලා කිව්වම ඉකොනොමි මාර්ගවල සම්බන්ධ පාර්ශ්ව නිදහස් අතර ඔවුන්ගේ ක්‍රියාකාරකම් එකිනෙකට සමායෝජනය කරයි. ඒතර එබැවින් ඒකාබද්ධ වෙන්නේ නෙමෙයි. ඒතකොට මේකෙදී යම්කිසි ඊට වඩා ලිහිල් මේවා නිදහස්. දැන් ඒක ආයතනයකට පාඩුවක් සිද්ධ වුණොත් එහෙම මේ අපි තුමු බෙදා හැරීම කියලා ඒක ඒගොල්ලෝ දරා ගන්න ඕන. මේගොල්ලන්ට ඒකේ කොස්ට් එක එන්නේ නැහැ. right? හැබැයි කෝඩිනේෂන් එකක් තියෙනවා. ඉතාලම හොඳ. දැන් සමහරවිට ඔය ටොයෝටා සමාගමේ ඇත්තේ ඒ වගේ හොඳ කෝඩිනේෂන් එකක්. මොකද අමුද්‍රව්‍ය ඒගොල්ලෝ ඔක්කොම නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය එක එක පොඩි පොඩි සමාගම් නිෂ්පාදනය කරන්නේ. නමුත් ඒගොල්ලෝ විවිධ සම්බන්ධකම් හරහා ඒ අදාළ සමාගම් සම්බන්ධ කරගෙන ඉන්නවා තමන්ට අවශ්‍ය වෙලාවට අදාළ අමුද්‍රව්‍ය ප්‍රොඩක්ෂන් ෆ්ලෝ එකට එන විදියට. නැත්නම් ඊට පස්සේ නිෂ්පාදනය බිඳ වැටෙනවනේ. දැන් අපිට අවස්ථාවක් හම්බුණා මේ නගෝයාවල තියෙන ටොයෝටා ෆැක්ටරියට යන්න. right? ඒකේ එක පැය 20 දවස් දෙකකට පැය 48කට පැය 24කට වතාවක් වාහනයක් එළියට එනවා. වාහනයක් එළියට එනවා. ඒක දවස් පැය 48ක් හෝ 36ක් යනවා. 48ක් හෝ 72ක් යනවා වාහනයක් කොටස් 11 වෙලා වාහනයක් එනවා. ඒ නම හැම පැය 24කට වතාවක් වාහනයක් එළියට එනවා. පැයකට වතාවක්. මට හරියට මතක නැහැ. කොහොමද ඒකෙදි තියෙන්නේ ගබඩා කිරීමක් නෙමෙයි. ඒ අදාළ අවස්ථාවේදී තමයි නිෂ්පාදනය සිද්ධ වෙන්නේ. ඒක එක ඇක්ටිවිටීස් තියෙනවා. ඒ ඇක්ටිවිටීස් වලට කාලය වෙන් කරලා තියෙනවා. අපි හිතමු එක ඇක්ටිවිටි එකක් නම් දොරක් හයි කරන. ඒතර බෙල්ට් එක දිගේ මේ වාහනේ එනවා. දොර හයි කරන. දැන් දොරවල් 10ක් විතර තියෙනවා. ටක් ගාලා ඒ අදාළ කාර්මිකයා එක හයි කරනවා. ඒ බෙල්ට් එකේ යන ගමන්මයි. ඒතර ඒ දොර හයි කරන්න යන කාලය මෙතන ඇක්ටිවිටි එකේ ඉඳන් ඊළඟ ඇක්ටිවිටි එකට යන කාලය. ඒතර ඒ කාලය තුළට එයාට බැරි වුණොත් එහෙම මේ දොර හයි කරගන්න බෙල් වදිනවා. ඊට පස්සේ ලයින් සුපර්වයිසර් එනවා. ඒක තමයි එයාගේ පර්ෆෝමන්ස් ඉවැලුවේෂන් එක වෙන්නේ. right? වෙන අමතර පර්ෆෝමන්ස් ඉවැලුවේෂන් එකක් වෙන්න ඕනේ නැහැ. ඒකට ඒගොල්ලන්ට පැය දෙකකට කොහෙද වතාවක් විනාඩි 10ක විතර ටෙස්ට් එකක් තියෙනවා. ඒ වෙලාවට ඒගොල්ලෝ පොඩ්ඩක් ටෙස්ට් වෙනවා. එහෙම තමයි නිෂ්පාදනය යන්නේ. 8ට නම් 8ට. දැන් අපි වගේ 8ට කියලා පොත ලස්සම් කරලා ඔක්කොම කරලා ඉල 8:00ට වැඩ පටන් ගන්නේ එහෙම දන්නේ. එහෙම එකක් කරන්න බෑ එහෙ. තර පරිපාලිත සමාගම් කොහොම හරි ඒ අදාළ නිෂ්පාදන එහෙම අදාළ අමුද්‍රව්‍ය උපාංග එකට නිශ්චිත වෙලාවට එන්න සම්බන්ධකම් ඇති කරගන්න. අනිත් එක තමයි කොන්ට්‍රැක්චුවල්. ඒ කොන්ට්‍රැක්චුවල් සම්බන්ධකම් තියෙනවා අවුට්සෝස්, ෆ්‍රැන්චයිස්, ඒජන්ට්, බ්‍රෝකර් කියලා. ඉතින් ගොඩක් වෙලාවට මේ අවුට්සෝස් කියන එක තියෙන්නේ පසුපසට ඒකාබද්ධ වීම. ඒ කියන්නේ අදාළ සේවාවන් ලබා ගන්න. නමුත් මේකෙත් හොඳට මතක තියාගන්න මෙතනදී කිසිම කෙනෙක් ක්‍රිටිකල් ෆන්ක්ෂන් කියන ඒවා කරගන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද ඒ ක්‍රිටිකල් ෆන්ක්ෂන් එකක් යම්කිසි උපාය මාර්ගික ක්‍රියාවලියක් බිඳ වැටීම කියන්නේ සමස්ත ක්‍රියාවලියම බිඳ වැටෙනවා. නිසා ගොඩක් වෙලාවට උත්සාහ කරනවා මේ ආයතන තමන්ගේ පාලනය යටතේ ක්‍රිටිකල් ෆන්ක්ෂන්ස් තියාගෙන අනිකුත් පොඩි පොඩි දේවල් අවුට්සෝස් කරලා කරගන්න. දැන් බැංකින් වල බැංකු වලනේ ආරක්ෂකාංශය, මුදල් ප්‍රවාහනාංශය, පිරිසිදු කිරීම ඔය වගේ දේවල් එච්චර ක්‍රිටිකල් ෆන්ක්ෂන් නෙමෙයි. බැංකින් වල ක්‍රිටිකල් ෆන්ක්ෂන් තමයි කස්ටමර් හැන්ඩ්ලින් නේ. කස්ටමර්ස්ගේ ඩිපොසිට් බාර ගන්න එක, ණය ලබා දෙන. ඒක අවුට්සෝස් කරන්න යන්නේ නැහැ. ඒක අවුට්සෝස් කරන්නේ නැහැ. ඔය මොනවාද ස්ටේට්මන්ට් ටැපල් කරන ඒවා, කෑෂ් ට්‍රාන්ස්පෝර්ට් කරන ඒවා, ආරක්ෂාව සපය ගන්න ඒවා,
ඒවා අවුට්සෝස් කරනවා. එතකොට මතක තියාගන්න ක්‍රිටිකල් ෆන්ක්ෂන්ස් අවුට්සෝස් කරන්නේ ගොඩක් වෙලාවට හේතුව ක්‍රිටිකල් ෆන්ක්ෂන් එක බිඳ වැටීම කියන්නේ සමස්ත ආයතනයේ ක්‍රියාවලියම බිඳ වැටෙනවා වෙන්න පුළුවන්. ඒවා තේරුම් අරගෙන කරන්න ඕනේ. අනිත් පැත්තේ ෆ්‍රැන්චයිසර්ස් ඒජන්ට්ස් බ්‍රෝකර්ස්ලා ගොඩක් වෙලාට තියෙන්නේ සෙලින් පැත්තට. ඒ කියන්නේ ඉදිරිපසට ඒකාබද්ධ වීමේ උපාය මාර්ග තමයි ගොඩක් වෙලාවට ඒ තුන. පැහැදිලිනේ? බලමු විකුණුම් මාර්ග සඳහා තාක්ෂණය භාවිතය කියන එක. දැන් අද වෙනකොට මේ ගැන කියන්න විස්තර කරන්න ඕනේ තාක්ෂණය මොන මට්ටමින්ද මේ channels වලට භාවිතා වෙන්නේ කියන එක පිළිබඳව ඔයගලන්ට අවබෝධයක් තියෙනවා. right? ඒකෙන් වෙන්නේ තාක්ෂණය භාවිතයෙන් වෙච්ච වාසි ඩිරෙක්ට් සම්බන්ධකම් වේගවත්ව ලබා දෙන්න පුළුවන් පිරිවැයම. ඒතර බැංකු සම්බන්ධයෙන් ලිපි ලේඛන මේ වඩා පහසුවෙන් කරගන්න පුළුවන්. ඒතකොට ඒවා ටෙම්ප්ලේට්ස් වල ඩවුන්ලෝඩ් කරලා සේව් කරලා ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. රීටේල් සෙලින් කියන්නේ මේක. ඉන්න තව ඩොකියුමන්ට් එකක් එන්න ඕන. දැන් තව ඩොකියුමන්ට් එක අප්ලෝඩ් කරා මේක දාලා නැහැ. හරි මට විනාඩියක් දෙන්න මට තව ඩොකියුමන්ට් එකක් ඔයගලන්ට පෙන්වන්න තියෙනවා මේක මම අරගෙන කතා කරන්නම් මට හරි දැන් අපි කියන්න බලමු ශාඛා ජාලය එහෙම නැත්නම් අපේ අලෙවි මේ මුල්‍ය සේවා සම්බන්ධයෙන් කොහොමද මේ channel strategy එක භාවිත කරන්නේ දැන් channel විකුණුම් මාර්ගවල උපාය මාර්ග මොකක්ද කියන එක සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරා. ඊට අපි බලමු ශාඛා ජාලයක් එහෙම නැත්නම් අපේ මුල්‍ය සේවාවන් අලෙවි කිරීමේදී භාවිත කරන උපාය මාර්ගය තමයි channel එක මෙහෙයුම් පිරිය අවම වෙන්න ඕන. ආදායම ඉහළ යන්න ඕන මෙහෙයුම් පිරිවැය අවම වෙන්න ඕන. දැන් ඉස්සෙල්ලා කිව්වා වගේ මයිකල් පොටර්සන් යෝජනා කරේ කරුණු කීපයක් channel එකක මේක මාකටිං මේ ෆයිනෑන්ෂල් මුල්‍ය සේවාවන් විතරක් නෙමෙයි ඕනෑම channel එකක් කියන්නේ නිෂ්පාදකයාගේ හෝ සේවා සපයන්නාගේ සිට පාරිභෝගිකයා හෝ සේවා ලබන්නා වෙත මේ අදාළ භාණ්ඩ හා සේවා ලබා දීමේ ක්‍රමවේදය. right? ඒක පුළුවන් තරම් දිග අඩු වෙනකොට පිරිවැය අඩු වෙනවා. පිරිවැය අඩු වෙනකොට යුනිට් කොස්ට් එක අඩු වෙනවා. ඒකට සෙලින් ප්‍රයිස් අඩු වෙනවා. ඒතර ආදායම ඉහළ යන්න ඕන මෙහියුම් පිරිවැය අවම වෙන්න ඕන. කාර්යක්ෂමතාව ඉහළ යන්න ඕන. ඒතර ඒ වගේම තමයි සන්නම් නාමය බ්‍රෑන්ඩ් නේම් එක. බ්‍රෑන්ඩ් නේම් එක මේ channel එක හරහා දියුණු වෙන්න ඕන ඉහළ යන්න ඕන. එහෙම වුණාම ගනුදෙනුකරුවන් බ්‍රෑන්ඩ් නේම් එකෙන් ඉල්ලනවා ඒ අදාළ භාණ්ඩය. හරි? තමන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න ඕන නමුත් ඉල්ලන්නේ බ්‍රෑන්ඩ් නේම් එකෙන්. මට මේක දෙන්න කියලා. ඒ වගේම තමයි මුල්‍ය සේවාවල විශේෂ අවශ්‍යතාවයක් තමයි compliance requirement. දැන් මුල්‍ය සේවා සාමාන්‍ය අපි දැන් ශාඛා ජාලයක් ගත්තා ශාඛාවක කවුන්ටර් එකට ගිහිල්ලා අපි ඇහුවොත් එහෙම බැලන්ස් එකක් කරන්ට් account එක අපිට ශබ්ද නගලා බැලන්ස් එක කියන්න බෑ. දැන් ඔයගොල්ලෝ නම් කියනවා ඇති හයියෙන්. වටේ ඉන්න ඔක්කොටම ඇහෙනවා මේ යම් පුද්ගලයෙක්ගේ කරන්ට් account එකේ බැලන්ස් එක කීයද කියලා ගිණුමක ශේෂය. එහෙනම් අපිට ගොඩක් වෙලාට කරන්න වෙන්නේ කොලයක ලියලා දෙන එකනේ. අනිත් එක තර්ඩ් පාර්ටි එකකට දෙන්නත් බෑ. සමහරට දැන් ගොඩක් ජංගම ගිණුම් වලට චෙක් පත් කරන මුදල් අරගෙන එන්නේ මේ ඒ ආයතනයේ වැඩ කරන සමහර සේවකයන් බලය පවර්ලා තියෙනවා නම් හරි බලය පවරපු නැති එක්කෙනෙක් එහෙම ඇහුවොත් එහෙම අපිට ඒක කරන්න බෑ. ඉතින් ගොඩක් කම්ප්ලයන්ස් රික්වයර්මන්ට්ස් තියෙනවා නීති ගොඩක් දේවල් තියෙනවා මුල්‍ය සේවා සම්බන්ධයෙන්. ඒ අනිවාර්යයෙන්ම මේ channel එක කියන්නේ මේක ගෙනියන ක්‍රමවේදය මාර්ගය නිසා ඕනම channel එක කම්ප්ලයන්ස් රික්වයර්මන්ට් එක සැටිස්ෆයි කරන්න ඕන. දැන් ඒක ශාඛාවක් වෙන්න පුළුවන්. කියන්නේ සේවා සපයන්නා සහ
සේවය ලබන්නා මුහුණට මුහුණ ෆේස් ටු ෆේස් කනෙක්ෂන් තියෙන තැනක් තමයි ශාඛාවක් කියන්නේ. මුහුණට මුහුණ හම්බෙලා අදාළ සේවාව ලබා ගන්නවා. ඒ වගේ තැනක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩිජිටල් අවකාශය වෙන්න පුළුවන්. ATM cash dispensing වෙන්න පුළුවන්. ඕනම තැනකදී මේ compliance requirement එක satisfy කරන්න ඕන. ඒක අවශ්‍යතාවයක්. එහෙම නැත්නම් බැංකුවට තමන්ගේ ලයිසන් පවා කැන්සල් වෙන්න හේතු වෙනවා. මුල්‍ය සේවා අලෙවිකරණයේ ලක්ෂණ තමයි ඉහළ තරඟකාරීත්වයක් තියෙනවා. right? ඉහළ තරඟකාරීත්වයක් තියෙනවා. එතකොට අතරමැදි අවහිරතා ඉවත් කර ගැනීමට ඉහළ මට්ටමේ අලෙවි විධායකයන් සහ පහළ සේවාවන් අතර මනා සමතාවයක් තිබිය යුතුය. ස්පෙලිං වල සමහර චූටි අර්ථ තියෙනවා. අතරමැදි අවහිරතා bottlenecks අයින් කරගන්න. දැන් ගොඩක් වෙලාවට ඍජු අලවිය තමයි මුල්‍ය සේවාවල තියෙන්නේ. මුල්‍ය සේවාවල ඒජන්තපුරු හරහා හෝ වෙනත් අය හරහා අතරමැදිය ගොඩාක් අඩුයි. right? මම ඉස්සෙල්ලා කිව්වා. මොකද මුල්‍ය සේවා සැපීම is a critical function. critical function එක මුල්‍ය සේවාවල තව විවිධ compliance requirements අනුකූලතා අවශ්‍යතාවයන් නීතිමය අවශ්‍යතාවයන් ගොඩක් දේවල් තියෙන නිසා අපිට මුල්‍ය සේවා නියෝජිතයන් හරහා කරන්න බෑ සමහර සේවා හැරෙන්න. ඔය ATM කාඩ් එකක් ක්‍රෙඩිට් කාඩ් එකක් ඩිස්ට්‍රිබියුට් කරන එක දැන් සමහරලාට මේක වුණත් සමහරට අපි චෙක් පොත් ඩිස්ට්‍රිබියුට් කරන එක ඒ වගේම ස්ටේට්මන්ට්ස් වෙන තැන් වලින් බැලන්ස් කන්ෆර්මේෂන් හරි FD maturity confirmation ඒවා යන්නේ බාහිර ආයතන හරහා. ඒතර ඒගොල්ලොත් එක්කලා ඔය ගිණුම් ශේෂ එලි කිරීම ඒව මේ සම්බන්ධයෙන් විශාල මේකකට එන්න ඕන. දැන් කරන්ට් account එකේ ස්ටේට්මන්ට් එක print කරාම ස්ටේට්මන්ට් එකේ ඔක්කොම තියෙනවා මෙයාගේ විස්තරනේ. ඒතර ඒවා ආරක්ෂා කරගන්න. ඒතර ඒ ආයතනත් නීතියෙන් බැඳලා ඉන්නවා මේවා ආරක්ෂා කරන්න. ඒවා ආයතන ඒ විදිහට ගත්තාම තමයි විශ්වාසවන්තභාවය වැඩි වෙන්නේ. මොකද ගණන්කාරකගේ විශ්වාසවන්තභාවය වැඩි කරගන්න තමයි මේ දේවල් කරන්නේ. ඒතර මාකට් එකේ පල්ලෙහා මට්ටමේ ගනුදෙනුකරුවන් එක හැසිරෙන්නේ ශාඛාවන් හෝ ඒ ඩෙලිවරි පොයින්ට් එක. දැන් අපි මෙතන ගත්තොත් එහෙම පුද්ගලයෙක් වෙන තැනක් තමයි ගන්න වෙන්නේ. right? මාකටිං ස්ට්‍රැටජිස් හදද්දී ඒ අදාළ පළාතේ මිනිසුන්ගේ ස්වභාවය හැසිරීම සම්බන්ධයෙන් දන්නේ ඒ සේවාව සපයන පුද්ගලයා. සේවකයා. ශාඛාවේ සේවකයා. මේවායේ උපාය මාර්ග හදන්නේ ප්‍රධාන කාර්යාලයේ කොළඹ හෝ වෙනත් තැනක ඉන්න මේ අලෙවි විධායකයන් මාකටිං එක්සිකියුටිව්ස්. ඒතර ඒගොල්ලන්ගේ අතර ඍජු සම්බන්ධයක් තියෙන්න ඕන. ඒට හේතුව ඉහළ විධායකයන් අලෙවි උපාය මාර්ග සකස් කළද පාරිභෝගිකයන් සමග ඍජු සමතා පවත්වීමේ වෙළඳපොළ පිළිබඳ මනා අවබෝධයක් පහළ මට්ටමේ සේවා සපයන්නන් තුළ තිබීමයි. ඒතර පල්ලෙහා මට්ටමේ පුද්ගලයන්ගේ අවශ්‍යතාව මොකක්ද කියන එක ඉහළට දැනුම් දීම කරන්න ඕන. වෙළඳපොළට වඩා වෙළඳ අවකාශය. මේ මුල්‍ය සේවා අලෙවිකරණයේදී සැලකිලිමත් යුතු කරුණු පළවෙනි දේ තමයි ඉහළ තරඟකාරීත්වයක් තියෙනවා. ඒකට හේතුව අපි කතා කරා. දෙවෙනි එක තමයි මුල්‍ය සේවාව කියන්නේ මිනිසුන්ගේ ජීවිතයත් එක්කලා සම්බන්ධ දෙයක්. ඒක නීති වලින් ගොඩක් දේවල්. ඒක ප්‍රොෆෙෂනල් එකක්. අනුකූලතා අවශ්‍යතා ගොඩක් දේවල් සම්පූර්ණ කරන්න ඕන. ඒතර ඒ නිසා ඒ දේවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම තමයි මුල්‍ය සේවාවල අවශ්‍යතාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට පළාතෙන් පළාතට වෙනස් වෙනවා. ඒතර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය මඟ පෙන්වීම දැන් අපි ගත්තොත් සබන් වර්ගයක් ගත්තොත් එimhe එකම කාර්යය තමයි පුද්ගලයා මොකක් වුණත් සිද්ධ වෙන්නේ. එකම කාර්යය. නමුත් මුල්‍ය සේවාවකින් එකම කාර්යය සිද්ධ වෙන්නේ එක පුද්ගලයන්ගේ එක අවශ්‍යතා අනුව මේක වෙනස් වෙනවා. දැන් ගොවියෙක්ට අවශ්‍ය වෙන මුල්‍ය සේවාව නෙමෙයි දීවරයෙක්ට අවශ්‍ය වෙන්නේ. දීවරයෙක්ට අවශ්‍ය වෙන එක නෙමෙයි සිල්ලර වෙළඳසැලකට අවශ්‍ය වෙන එක නෙමෙයි නිෂ්පාදන ආයතනයකට විශාල සමාගමකට. right? ඒවා වෙනස් වෙනවා. ඒකට ඒ අනුව ඒ අවශ්‍යතාවයෙන් තීරුම් ගන්න ඕන. ඒවා තියෙන්නේ ඩෙලිවරි පොයින්ට් එකේ ඒකයි ඉහළ ස්ට්‍රැටජි හදන අය අතර සම්බන්ධකම් තියෙන්න ඕන. අනිත් එක තමයි මුල්‍ය සේවාවල මාකට් ස්පේස් එක ගොඩක් භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ විද්‍යුත් ක්‍රම ඔස්සේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික
channels භාවිතා කරන්න පුළුවන්. ඒතර ඒ channels භාවිතා කිරීමේදී අර කියපු compliance requirement එක ආරක්ෂා වෙන එක තහවුරු වෙන්න ඕන. දැන් ඔයගොල්ලෝ දන්නවා ගොඩක් වෙලාවට අද වෙනකොට මේ digital channels හරහා කරපු දේවල් වලින් ගොඩාක් වංචා වෙලා තියෙනවා නේ. ගොඩක් මුල්ලේ වංචා වෙලා තියෙනවා. හැකර්ස්ලා malware social engineering අපි කතා කරා ඒක කලින් පාඩමේ ඒ වගේම විවිධ දේවල් හරහා සිද්ධ වෙලා තියෙනවා මුල්ලේ වංචා විශේෂයෙන්ම ශාඛා ජාලයට වඩා මුල්ලේ වංචා සිද්ධ වෙලා තියෙනවා ඩිජිටල් මාර්ගවල. ඒතර ඒකෙදී අවශ්‍ය විශාල ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කරන්න ඕන ආයතනය විසින් බැංකුව විසින් ඒක කම්ප්ලයන්ස් රික්වයර්මන්ට් එකක් වෙනවා. මේ තියෙන්නේ විවිධ විකුණුම් මාර්ග මුල්‍ය සේවා සපයන්න පුළුවන් ඩිජිටල් වගේම අනිත් ඒවා තියෙනවා. right offline online sales brand වැඩි කරගන්න ඒ වගේ දේවල් public relations tv call centers right බලා ගන්න පුළුවන් විවිධ විකුණුම් මාර්ග තියෙනවා online offline brand sales වගේ දේවල් වලට අදාළ මොකද brand name එකත් වැඩි කරගන්න වෙනවා අනිවාර්යයෙන්ම මේ channel එක තුලින් දැන් මෙතන තියෙනවා lead කියලා එකක් ඇති lead generation මෙතන lead කියන්නේ lead management කියන්නේ විවිධ ඉස්සෙල් මේකෙත් තියෙනවා lead කියලා customer relationship management lead management මේ තියෙන්නේ විවිධ විද්‍යුත් විකුණුම් channels මුල්‍ය සේවාවකට භාවිතා කරන්න පුළුවන් distributed marketing indirect marketing data providers මේ සියල්ලම සිද්ධ වෙන්නේ විද්‍යුත් අවකාශයේ. ඒකට අද වෙනකොට ශාඛා ජාලයට වඩා විද්‍යුත් අවකාශය තුල ගොඩක් ඉඩ තියෙනවා මුල්‍ය සේවා අලෙවි කරගන්න. ඒකට ඒ channels තමයි වැඩියෙන් අද භාවිතා වෙන්නේ. ගොඩක් හිමින් ශාඛා ජාලයට තියෙන අවශ්‍යතාවය අඩු වෙගෙන යනවා. ඉතින් බොහෝ විට ඒක සිද්ධ වෙන්නේ නැහැ. මොකද අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මිනිසුන්ගේ තියෙන සංජානනය සහ behaviors මේ සංජානනය තුළින් ඇති වෙන behaviors තුල සමහර ලාවට පුද්ගලයන් ශාඛා ජාලයත් භාවිතා කරනවා right බොහෝ විට වැඩි හිටි වයසේ අය ඒ වගේ මේ පුද්ගල කණ්ඩායම් නැත්නම් පාරිභෝගික කණ්ඩායම් ගනුදෙනුකරු කණ්ඩායම් ගොඩක් වෙලාවට ඩිජිටල් channels වලට වඩා face to face තමයි මූණට මූණ කරන සබඳතා තමයි වැඩිම භාවිතා කරන්නේ right දැන් මෙතන තියෙන දේවල් පිළිබඳව විස්තර තමයි තියෙන lead management මෙතන තියෙනවා customer relationship lead කියන්නේ විභව ගණනකරුවන් මිලදී ගැනීම සිදු කරන තෙක්ම ඕන් සමග සබඳතා පාත. ඒතර මේක කරන්න පුළුවන් විද්‍යුත් අවකාශය තුළින් තමයි නිතර මතක් කරනවා ඒගොල්ලොත් එක්ක දැන් potential customer කෙනෙක් යමක් මිලදී ගත්තම එයාත් එක්ක සම්බන්ධතා ගොඩනගනවා customer relationship management එකක් කරනවා. ඒකට එයාගේ අවශ්‍යතාවය එන විදියට බලලා ඉවරලා අවසානයේදී sale එක. right? ඒ අදාළ භාණ්ඩය ගනුදෙනුකරුට ලැබෙන මිලදී ගන්නාත එක්ම මේක මේ බලපෑම් කිරීමක් harassment කිරීමක් ඒවා මේවා නෙවෙයි. මිල සම්බන්ධකම් පවත්වනවා. customer relationship management lead management. ඒතර ඒ හරහා ගනුදෙනුකරු මේක මිලදී ගන්නකම් විද්‍යුත් අවකාශය තුල සම්බන්ධකම් ගොඩනගාගෙන අලෙවිකරණය සිද්ධ කරනවා. මේ තියෙන තව සමහර ඒවා දැන් මෙතන තියෙන SCM SEO කියලා මේ campaign management එක නම් ඔයගොල්ලන්ට තේරෙනවා. social marketing customer relationship management electronic customer relationship management preference engine data providers preference engine කියන්නේ ඔය මේ search engines තියෙනවා. ඒවායේදී යම්කිසි කෙනෙක් යම් දෙයක් හොයද්දී ටක් ගාලා අපේ නිමැවුම් සම්බන්ධ මේවා ගොඩක් වෙලාවට මාකටිං වලට brand image එක ගොඩනගන්නත් හේතු වෙනවා. ඒ තුලින් අපේ sales වැඩි කරගන්න. මොනවා හරි එකක් ගහපු ගමන්ම එන්නේ අපේ නිමැවුම් සම්බන්ධයෙන් තමයි මේ priority තියෙන්නේ. ඒතර ඒවට keywords පාවිච්චි කරලා කරන්න පුළුවන්. දැන් SEM SEO දෙකෙත් කරන්නේ ඒක.
SEM search engine optimization සෙවුම් මේ PDF කරද්දී පොඩි වෙනස්කම් සිද්ධ වෙලා තියෙන සෙවුම් යෙදවුම් යන්ත්‍ර උපරිම කරන search engine සෙවුම් යන්ත්‍ර කියලා අපි කියන්නේ නේ search engine optimization මේ මගේ අලෙවිකරුගේ වෙබ් අඩවිය උපරිම ලෙස භාවිතා කිරීමට අවශ්‍ය. ඒතර ඒ search engine එක තුළ අලෙවිකරුගේ වෙබ් අඩවිය උපරිම විදිහට භාවිතා වෙනවා. ඒ සඳහා Google, Yahoo, Bing වැනි සෙවුම් යන්ත්‍රවල ඇති විශේෂිත පද keywords භාවිතයෙන් යම් අය කීර්ති සඳහා සෙවුම් යන්ත්‍ර භාවිතා කිරීමේදී අලෙවිකරුගේ වෙබ් අඩවියට ප්‍රමුඛතාවය ලැබෙනවා. ඒතකොට මොනවා හරි ඔයාලදී ඉක්මනට නිතර මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වගේ තමයි මේක. රයිට්? ඒ හරහා සේල් එක වැඩි වෙනවා. ඉතින් ඒවා එක ආකාරයක channel SEM මේ search engine marketing. මේ වෙයිදී තියෙන්නේ දැන්වීම අවස්ථා මිලදී ගන්නවා අලෙවිය හිලලම් ගන්නවා. එතන මේ digital distribution channel සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නවා. වික්‍රම මාර්ගයක් ලෙස අපි කොස්ට් එක ගැන channels වල අපි සාකච්ඡා කරා. ශාඛාවක් ගත්තොත් එහෙම කොස්ට් එක සංසන්දනය කරොත් එහෙම වික්‍රම මාර්ගයක් ලෙස ශාඛාවක පිරිවැය ඉතාම ඉහළයි. මේ කාලයකට ඉස්සෙල්ලා ඇමරිකා එක්සත් ජනපදයේ කරපු පරීක්ෂණයකින් සමීක්ෂණයකින් හොයාගත්තු මේ සෝස් එක තියෙනවා. කෝල් සෙන්ටර් එකකට ගිහිල්ලා තිනවා $4.74 ප්‍රාන්චයකට $4 ATM $7.61 මොබයිල් $7.19 IVR interactive voice recorder ATM එක වගේම තමයි interactive voice එක තමයි හඳුනගන්නේ සේවාව අනිත් එක online $7.9 IVR $7.17යි මොබයිල් ගණදනුවක් මෙන් 20 ගුණයක් මොබයිල් 719 එක 720ක් කියලා ගත්තොත් ඒ වගේ 20 ගුණයක් වෙනවා ඔන්ලයින් ගණදනුවක් 7.9යි එක 7.10 කියලා ගත්තොත් බ්‍රාන්ච් එකක $4ක් නිසා 40 ගුණයක් පිරිවැය වැඩි. දැන් ඔයගලන්ට පේනවා ඈදිලම ශාඛාවක් පවත්වාගෙන යාමේදී එක channel එකක් විදියට මුල්‍ය ආයතනයක් විශාල පිරිවැයක් දරනවා. ගොඩනැගිලි පවත්වාගෙන යනවා, යන්ත්‍ර සූත්‍ර පවත්වාගෙන යනවා, සේවකයන් පවත්වාගෙන යනවා, ශාඛාවේ පෙනුම පවත්වාගෙන යනවා. ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ශාඛාවක් විදියට ගත්තොත් එම channel එක. නමුත් ඇත්තටම මුල්‍ය සේවා ශාඛාවලින් විතරක් නෙමෙයි අද වෙනකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ මාකට් ස්පේස් එක තුල ඊටාම ඉහළ අවස්ථාවන් තියෙනවා මුල්‍ය සේවා අලෙවි කරගන්න. හින්දා හිමින් සියලුම මුල්‍ය ආයතන මුල්‍ය සැපයුම් කර සේවා සැපයුම් කරුවන් ෆිසිකල් බ්‍රික් ඇන්ඩ් මෝටර් බ්‍රාන්ච් බැංකින් ශාඛා ජාලය හරහා කරන බැංකින් එකට අපි කියනවා බ්‍රික් ඇන්ඩ් මෝටර් බැංකින්. ගඩොල් සහ බදාම වලින් කරන එකනේ බ්‍රික් ඇන්ඩ් මෝටර් කියන්නේ. ගොඩනැගිලිනේ. වලින් විවත් වෙලා අනිත් පැත්තට ඩිජිටල් අවකාශය තුල මේ දේවල් කරන්න. දැන් මේ කොස්ට් එක ගත්තොත් එහෙම දැන් මේ කොස්ට් එක මේ ශාඛා ජාලය පවත්වාගෙන යෑමේ කොස්ට් එක අවසානයේදී එකතු කරන්නේ කාටද? ගනුදෙනුකරුට. ගනුදෙනුකරුට ලබා දෙන සේවාවේ මිල ඉහළ යනවා. ණය පොලි අනුපාත ඉහළ යනවා. ඒතර අපිට ණය පොලි අනුපාත අඩු කරන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ channels වල කොස්ට් එක අඩු කරොත්. ඒතර ගනුදෙනුකරුවෙක්ට ශාඛාවක තියෙන වැදගත්කම තමයි ඒක ෆේස් ටු ෆේස් කොමියුනිකේෂන් එකක් කරා වෙන්නේ නේ. බැංකුවක් පැවතීමට බාහිර පෙන්වන සාධකය තමයි මූලට මූලලා සිදු කරන ගනුදෙනුවලදී තමයි. ඒ වගේම තමයි යම් බැංකුවක් තියෙනවා කියලා ගනුදෙනුකරුවන්ට සමාජයට පේන්නේ බිල්ඩින් වලින් තමයි. බිල්ඩින් එක තියෙනකොට බැංකුව නැත්නම් දැන් ඩිජිටල් අවකාශය තුල අපිට එකට ගියොත් ඇරෙන්න පේන්නේ නැහැ නේ. නමුත් පාරේ යනකොට වාහනයක යනකොට මේවා බෝඩ්ස් තියෙනකොට අපි දන්නවා තියෙනවා. ඒතර ඒක බැංකුවේ සන්නම් නාමයේ ඉහළ යන්නත් හේතු වෙනවා. ශාඛාවක් වැදගත් වෙන්නේ බැංකුවක් පවතිනවා කියලා පෙන්වන්නත් බැංකුවේ බ්‍රෑන්ඩ් ඉමේජ් එක වැඩි කරන්නත් සහ සමහර ෆේස් ටු ෆේස් ට්‍රාන්සැක්ෂන් වලදී තමයි දැන් මේ ඒ ගැන සමීක්ෂණයක් කරලා තියෙනවා.
මෝගේජ් ඇප්ලිකේෂන් වගේ දේවල් වලට ෆේස් ටු ෆේස් කරන ශාඛාවකට ගිහිල්ලා මේ ලෝන් එකක් ගන්න ගිහිල්ලා කරන එකේදී ශාඛාවන් වලට යන ප්‍රමාණය 50%ක් පොඩ්ඩක් පැහැදිලි මදි. මෙතන 50%ක්ම ලෝන් එකක් ගන්නදී ශාඛාවකට යනවා. මොකද ඒකෙදී මෝගේජ් කරගන්න ඒවා යම ගොඩක් වෙලාට තියෙනවා. වෙනත් ගණදනවලට අපි දැන් මුදල් ගැනීමකදී ශාඛාවකට යන්න ඕනේ නැහැ නේ. ATM එකක් කරා කරන්න පුළුවන්. ඊළඟට මුදල් ගෙවීමකදී අපි ශාඛාවකට යන්න ඕනේ නැහැ. දැන් අද ඇත්තටම කියනවා නම් චෙක් පතක අවශ්‍යතාවය ඉතාම අඩු වෙලා තියෙනවා. නමුත් චෙක් පතක් අද වෙනකොට භාවිතා කරන්නේ ව්‍යාපාරික සමාජය තුළ ගෙවීම කල් දමා ගැනීමේ මාධ්‍යයක් විදියට. ඩිෆර්ඩ් පේමන්ට් ඉන්ස්ට්‍රුමන්ට් එකක් විදියට තමයි චෙක් පත භාවිතා කරන්නේ. නැතුව ගෙවීම මාධ්‍යයක් විතර නෙමෙයි. ඒකත් දීලා කියනවා ඔක අද දාන්න එපා තව ටික දවසක් ගිහිල්ලා දාන්න මොකද ඒ වෙනකොට account එකේ සල්ලි නැහැනේ නැත්නම් චෙක් පත කියන්නේ on demand චෙක් පත ඉල්ලුව විට ගෙවන්න ඕන එක චෙක් පත ඉල්ලුව විට ගෙවන්න ඕන එක ඒ නිසා තමයි චෙක් පත් බාරගන්නේ මේ ව්‍යාපාරික කටයුතු වලදී on demand නමුත් අද ව්‍යාපාරික භාවිතය තුළ චෙක් පත භාවිතා වෙන්නේ ඩිෆර්ඩ් පේමන්ට් ඉන්ස්ට්‍රුමන්ට් එකක් විදිහට ගෙවීම කල් දමා ගන්න ඉස්සරහට දින දාලා චෙක් පත ලියලා දෙනවා එතකොට ගෙවීම ඉස්සරහට සිද්ධ වෙන්නේ අද ඒවට මේ ශාඛාවලට යන්න අවශ්‍යතාවයක් නැහැ අද ඒවා ඔන්ලයින් පේමන්ට්ස් ඕන තරම් කරන්න පුළුවන් ඔන්ලයින් ෆන්ඩ් ට්‍රාන්ස්ෆර්ස් කරන්න පුළුවන් මේ ෆිසිකල් කෑෂ් හැන්ඩල් කරන්න ඕනේ නැහැ එතකොට ෆිසිකල් කෑෂ් හැන්ඩල් කරන්න ඕනොත් විතරයි ATM යන්ත්‍රයක් ගාවට හෝ ශාඛාවකට යන්න වෙන්නේ බැංකුවල අනාගත උපාය මාර්ග ප්‍රමුඛ බැංකු ශාඛා කළමනාකරණයට නොව බෙදා හැරීම ඩිස්ට්‍රිබියුෂන් මැනේජ්මන්ට් එකට තමයි යොමුගත වෙලා තියෙන්නේ. ඒකෙදි channel වර්ග හතරක් voice channel physical channel වලදී ATM branches kiosks ඒවා ATM kiosks face to face තමයි branches සහ dedicated advisors කියලා ඔය මේ මුල්‍ය සේවා එහෙම නැත්නම් fund management ඒ වගේ ඒවට උපදෙස් දෙන කට්ටිය. digital channel තියෙන online mobile social email voice channel තියෙන call center interactive voice තියෙන IVU කියන්නේ ඒවා. ඒ වගේ දේවල් තමයි ඉස්සරහා ශාඛාවල උපාය මාර්ග වෙන්න ඕන. නමුත් ශාඛා ජාලය කියන එකත් face to face communication කියන එකත් සම්පූර්ණයෙන්ම නැති කරන්න බෑ. මොකද සමහර දේවල් වලට ඒක අවශ්‍ය නැහැ. අර ඉස්සෙල්ලා කියපු කාරණා නිසා brand image එක වැඩි කරගන්න බැංකුවක් පවතිනවා කියලා දැනගන්න, පේන්න මුහුණට මුහුණලා කරන සමහර ගණදෙනුවලදී බැංකුවක් බාහිරට පේන්න මේ පවතිනවා කියලා ඒ වගේම බ්‍රෑන්ඩ් ඉමේජ් එක වැඩි කරනවා. ඔය වගේ ඒවාට තමයි ශාඛා වැදගත් වෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙති මේ channels වලදී ශාඛාවල තියෙන ප්‍රශ්නත් ශාඛාවල තියෙන වැදගත්කම සහ ශාඛා ජාලයක් පවත්වාගෙන යෑමේදී යුනිට් කොස්ට් එක මාකටිං කොස්ට් එකට වෙන බලපෑම. ඒවා ඔක්කොම වෙන්නේ අවසානයේදී ඔපරේෂනල් කොස්ට් අර මම කලින් කතා කරපු බැංකර්ස් ඉක්වේෂන් එකේ ඔපරේෂනල් කොස්ට් ගොඩට වැඩි වෙනවා මේ එකතු වෙනවා ඔපරේෂනල් කොස්ට් එක වැඩි වෙනවා ශාඛා ජාලය පවත්වාගෙන ගියොත් මේ විදිහට මේ ටික තමයි අපිට මාකටිං අලෙවිකරණය සම්බන්ධයෙන් කතා කරන්න තියෙන මාතෘකා ඊළඟට අපි අලුත් මාතෘකාවකට යමු වෙනවා ඒ ටිකේදී තියෙන්නේ මේ ශාඛාවල ඉන්න එහෙම තමයි සේවා සපයන පුද්ගලයන් කොයි වගේ වෙන්න ඕනද මේ පුද්ගලයන් කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් තියෙන මානව සම්පත් කළමනාකරණයට අදාළ මාතෘකාව තමයි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ. මානව සම්පත් කළමනාකරණය. ඒත් ඕගලන්ට මම ඉස්සෙල්ලත් කිව්වා මානව සම්පත තමයි වැදගත්ම සම්පත වෙන්නේ ඇසට් එක වෙන්නේ මුල්‍ය සේවා සැපීමේදී. දැන් ඩිජිටල් channels එනකොට නම් මානව සම්පතේ අවශ්‍යතාවය අඩු වෙනවා නේ ඒක තේරෙනවා. මානව සම්පත ඒකට face to face communication සිද්ධ වෙන්නේ. දැන් සේවාවල තියෙන විශේෂ ගුණාංග තමයි අර අස්පෘශ්‍ය බව,
පේන්නේ සේවාවක් මොනවද කියලා. සේවාව සපයන්නාගෙන් සහ සේවාව ලබන්නා වෙන් කළ නොහැකි බව, right? ගබඩා කළ නොහැකි බව, ඊළඟට සේවාවේ සපයීමේදී තියෙන විවිධත්වය ඔය කාරණා. නමුත් අද වෙනකොට මුල්‍ය සේවාවන් තුල ඩිජිටල් අවකාශයේදී මේ භාවිතා වෙන්නේ නැති තරම්. ඒ කොහොම වුණත් පුද්ගලයන් වැදගත් වෙනවා ශාඛා ජාලය පවත්වාගෙන යන මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ශාඛා ජාලයත් යම් මට්ටමකට පවත්වාගෙන යන්න වෙනවා විවිධ ගණන් සඳහා සහ විවිධ හේතු සඳහා බ්‍රෑන්ඩ් ඉමේජ් එක වැඩි කරගන්න. එහෙනම් අනිවාර්යයෙන්ම පුද්ගලයන් ඉන්න ඕන මේ සේවාව සපයන්න. අන්න පුද්ගලයන් ඉන්න ඕන සේවාව සපයන්න. අන්න ඔය කියපු සේවාවල ගුණාත්මක භාවයේ අඩංගු කරුණු ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් මේ සේවය සපයන පුද්ගලයන් සේවාවේ විශිෂ්ටත්වය, එහෙම නැත්නම් සේවාවේ ගුණාත්මක භාවය, සර්විස් එක්සලන්ස්, එහෙම නැත්නම් සර්විස් ක්වොලිටි කියන එක වැඩි කරන්න උදව් වෙන ප්‍රධානතම සාධකය වෙනවා. අර P7න් extended marketing mix එකේ P7 people, physical evidence සහ process factor එක තමයි වැදගත්ම වෙන්නේ. ඩිජිටල් චැනල්ස් වල වැදගත්ම සාධක වෙන්නේ process factor එක. physical evidence හෝ people factor එක නෙමෙයි. ශාඛා පවත්වාගෙන යනවා නම් people factor එක වැදගත්ම සාධකය වෙනවා. එහෙමනම් මේ people factor එක ඇයි වැදගත් වෙන්නේ කියන එක මම කලින් සාකච්ඡා කරා. ඒතකොට ඒගොල්ලෝ කොහොමද කළමනාකරණය කරගන්නේ කියන එක තමයි අපි මේකදී බලන්නේ. මානව සම්පත් කළමනාකරණය කියන්නේ විශාල ශේෂ්ත්‍රයක්. ඒතර ඒකේ ඇතැම් මාතෘකා අරගෙන අපි සාකච්ඡා කරනවා. right? ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒක දැනගෙන ඉන්න ඕන. කළමනාකරුවෙක් වුණාම මානව සම්පත් කොහොමද කළමනාකරණය කරන්නේ? අපේ සේවාවේ ගුණාත්මක භාවය, සේවාවේ විශිෂ්ටත්වය වැඩි කරගන්න. මොකද හේතුව සේවාවක ගුණාත්මක භාවය ගනුදෙනුකරු දකින්නේ අස්පෘශ්‍ය දෙයක් නිසා සේවාව පිරිනමන අවස්ථාවේදී, සර්විස් ඩිලිවරි පොයින්ට් එකේදී. එහෙමනම් සේවාව සපයන අවස්ථාවේදී ගුණාත්මක භාවය දකිනවා නම් අන්න මේ සේවාව සපයන පුද්ගලයා, යන්ත්‍රයක් නම් ඕක දකින්න බෑනේ අපිට. පුද්ගලයා සම්බන්ධ වෙන නිසා ඕව කළමනාකරණය කරනවා. ඉතින් මේකේ මූලිකම මාතෘකාව තමයි රැකියා නිර්මාණය, job design. යම් සංවිධානයක් පිටවන මූලික අරමුණ වන්නේ භාණ්ඩ හා සේවා සැපයීම. ඒකෙදී ආයතනය තුළ විවිධ, දැන් අපේ මුල්‍ය සේවා සැපීමේදී අපි කොච්චර කාර්යයන් තීරණය කරනවද? දැන් කවුන්ටර් සේවාව, චෙක්පත් සේවාව, සේවිංස් ණය නිෂ්කාශන, ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් ඇක්ටිවිටීස් තියෙනවා මුල්‍ය සේවාවක සම්බන්ධයෙන් සමස්ත සේවාව පවත්වාගෙන යෑමේදී. ඒතර මේ විවිධ කටයුතු, විවිධ කාර්යයන් අපි හඳුනා ගන්නවා මෙන්න මේ භාණ්ඩ හා සේවා නිපදවන්න. ඒ කාර්යයන් වල තියෙන සමාන බව, ඒ කාර්යයන් ඉටු කිරීමේදී අදාළ ප්‍රතිඵලය තියෙන කාර්යක්ෂම බව, එවැනි දේවල් පදනම් කරගෙන ඒවා එකට සංවිධානය කිරීම තමයි රැකියා නිර්මාණය කියලා අපි සඳහන් කරන්නේ. දැන් කවුන්ටර් සේවකයෙක්ගේ රැකියාව නිර්මාණය කරොත් එයා වරින් වර කවුන්ටරේ නැගිට වෙනත් රාජකාරියක දෙනවා නම් මොකක්ද වෙන්නේ අවසානයේදී? ගණදෙනුකරුවන් පොල්මේ ඉන්නකොට ගණදෙනුකරුවන්ට තමන්ගේ සේවය ලබා ගන්න බෑ. මෙයා යනවා වෙන දේවල් කරන්න, නැගිට යනවා. අතර සේවාවේ ගුණාත්මක භාවය පිරිහෙනවා. ගුණාත්මක භාවය පිරිහෙනකොට ගණදෙනුකරුවන් අතෘප්තියටපත් වෙනවා. එතකොට ඊට පස්සේ ගණදෙනුකරුවෝ ආයතනය හැර යනවා. එමන අපි රාජකාරියක්, එහෙම නැත්නම් රැකියාවක් නිර්මාණය කරන්න ඕන යම්කිසි සේවාලාභියෙක් තෘප්තිමත් කරන ආකාරයට ඒ අදාළ කටයුතු ටික එකට එකතු කරන්න ඕන. අපි උදාහරණයක් ගත්තොත් කවුන්ටර් එකට ඇවිල්ලා එයා කරන්නේ ඩිපොසිට් විතරයි. විත්ඩ්‍රෝවල් කරන්න දැන් ඩිපොසිට් එකයි විත්ඩ්‍රෝවල් එකයි බිල් ගෙවන්නයි ගණන්කරුවෙක් එකට આવොත් එම රැකියාව නිර්මාණය කරලා තියෙනවා නම් ඩිපොසිට් බාර ගන්න විතරක් එයාට වගකීම් පාරලා. ඒතර එයා යන්න ඕනේ ඒ පොලිමෙන් තව පොලිමකට මුදල් ගෙවන්න. මේ බිල්පත් ගෙවන්න. ඒකෙන් සමහරට තව එකකට යන්න ඕන මුදල් ආපසු ගන්න.
එහෙම අපි රැකියා නිර්මාණය කරන්න යන්නේ ඒ සියලුම කටයුතු එකට එකතු කරලා තමයි කවුන්ටර් ටෙලර් කියන රැකියාව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඊට අමතරව යාට ශේෂයක් විමසීම වගේ තව සමාන දේවල් දීලා තියෙනවා. කවුන්ටර් ටෙලර්ට අපි දීලා නැහැ ණයක් පිළිබඳ ලිපි ලේඛන බාර ගැනීම සකස් කිරීම දීලා නැහැ. මොකද මේ දෙක එකට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒතකොට ඒක ගණන්දෙනකරුත් අවබෝධ කරගන්නවා. එයා යනවා ණය නිලධාරී සහ ණය ලිපිකරු කියන පුද්ගලයා ළඟට මේ සේවය කරගන්න. ඒ ඔයගොල්ලෝ දැන් පැහැදිලි සමාන කාර්යයන් කරන දේවල් එකට එකතු කරලා තමයි රැකියාව නිර්මාණය කරන්නේ. ඒකෙදි බලනවා කරන්න තියෙන කටයුතු මොනවද, ඒකේ රාජකාරී මොනවද, ඩියුටිස් මොනවද සහ වගකීම මොකක්ද කියන එක මූලිකවම රැකියාවක් නිර්මාණය කරද්දී. ආයතනයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා මෙම කටයුතු කාර්යක්ෂමව සහ සඵලත්වයෙන් යුතුව අනිවාර්යයෙන්ම රැකියාව නිර්මාණය වෙන්න ඕන ලේබර් එෆිෂන්සි එක. සේවකයාගේ කාර්යක්ෂමතාවය ඉහළ යන්නත්, සේවකයා විසින් ඉටු කරන කාර්යයේ ඵලදායීතාවය ඉහළ යන්නත්. මොකද ඒක හේතු වෙනවා ආයතනයේ කොස්ට් එක අඩු වෙන්න. රැකියා නිර්මාණයේ ආයතනයේ සමස්ත ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපාන අතර ඒ කාර්යක්ෂමතාව, සඵලත්වය, ඵලදායීතාවය, රැකියා තෘප්තිය දැන් මතක තියාගන්න මේ රැකියාව කරන්නේ ජීවත් වෙන පුද්ගලයෙක්. එයාට තියෙනවා විවිධ මනෝභාවයන් තියෙනවානේ. එයා මේ ජීවත් වෙන හිතන්න පුළුවන්, තීරණය කරන්න පුළුවන්. මම කියවනේ සේවකයෝ කියන්නේ හිතන්න පුළුවන්, තීරණය කරන්න පුළුවන්, සංවිධානය වෙන්න පුළුවන්, ඒ වගේම විරුද්ධ වෙන්න පුළුවන් ජීවී කොට්ටාසයක්. ඒගොල්ලන්ගේ මනෝභාවය එක වෙලාවට වෙනස් වෙනවා. ඒ අනුව කාර්යක්ෂමතාවය, ඵලදායීතාවය විතරක් නෙමේ සේවකයා තුළ තෘප්තිය, සේවකයාගේ සෞඛ්‍ය අන්න ඒවා සම්බන්ධයෙන්ුත් රැකියා නිර්මාණයේදී නිර්මාණකරුවන් සැලකිලිමත් වෙන්න ඕන. අයහපත් ලෙස රැකියාව නිර්මාණය කරන ලැබුවොත් සේවක කාර්යඵල හීනවීම, සේවක පිරිවැටුම, ලේබර් ටර්න්ಓවර් වැඩිවීම, සෞඛ්‍ය සහ ආරක්ෂාව සේවක සංවර්ධනයට අයිති කර ලෙස බලපායි. රැකියාව වැරදි විදිහට නිර්මාණය කරලා සේවකයාට අපහසුතාවයක් ඇති වෙනවා නම් රැකියාව තුළින් එයාගේ පර්ෆෝමන්ස් බහිනවා. ඒ බැරිම වුණොත් ඒගොල්ලෝ ආයතනෙන් ඉවත් වෙනවා, ලේබර් ටර්න්ಓවර් එක වැඩි වෙනවා, සේවකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලු ඇති වෙනවා, සෞඛ්‍ය පිළිබඳ ගැටලු ඇති වෙනවා. හරි, ඒක සේවකයාගේ වර්ධනයට, එහෙම නැත්නම් සේවකයාගේ සංවර්ධනයට, ඩෙවලොප්මන්ට් එකට බලපානවා. අනිවාර්යයෙන්ම ආයතනයට ඇතුළු වෙන සේවකයා නෙමෙයි කවදා හරි ආයතනයෙන් පිට වෙනවා නම් පිට වෙන්නේ. ආයතනය ඇතුලේ වසරෙන් වසර ගත කරන්නේ ඇතුළු වෙන සේවකයා නෙමෙයි. එයා ගොඩාක් දේවල් ආයතනයෙන් එකතු කරගන්නවා. ඒ එකතු කරගන්න දේවල් උදව් වෙන්න ඕන මොනකටද? කාර්යඵල සාධනය කියන එක. පර්ෆෝමන්ස් ඩෙලිවර් කියන එකට, කාර්යඵල ලබා දීමට ආයතනයේ කාර්යඵල ඉහළ නැංවීමට හේතු වෙන්න ඕන. එහෙම නැතුව ඒක අඩු කරන්න නෙමෙයි. ඒකට තමයි ආයතනය විසින් සේවකයාට සියලු දේවල් වැටුප් සහ අනිකුත් දේවල් විශේෂයෙන්ම මුල්‍ය ආයතන වල ගොඩාක් දේවල් ලබා දෙනවානේ. අපි ඉස්සරහට කතා කරනවා. වැටුපට අමතරව හේතුව සේවකයා තුළ තෘප්තිමත්භාවය, සේවකයා තුළ අසහනය, අතෘප්තිමත්භාවය නැති කරන්න තමයි ඒව භාවිත වෙන්නේ. දැන් ඔයගලන්ට දෙනවා මෙඩිකල් ෆැසිලිටිස්. හරි? ඒවා බොහොම පොඩි සමාජික මුදලක් අරගෙන තමයි මෙඩිකල් ෆැසිලිටිස් දෙන්නේ. ඒ එහෙම දෙන්නේ. යම්කිසි පවුලේ සේවකයා හෝ සේවකයාගේ පවුලේ කෙනෙක් අසනීප වුණාම ඒක සේවකයාගේ අතෘප්තියට, කනස්සල්ලට, කනගාටුවට හේතු වෙන කාරණාවක්. ඒක එයාගේ මනෝභාවය, මානසික ස්වභාවය වෙනස් වෙන කාරණාවක් නේ. එයාගේ මානසික ස්වභාවය වෙනස් වුණාන් පස්සේ එයාගේ ඩෙලිවරි, සර්විස් ඩෙලිවරි එක ක්වලිටි එක බාල වෙනවා. මේක නැති කරගන්න තමයි සේවකයාට අර තියෙන බර්ඩන් එක ලෙඩ වුණාම කනගාටුවක් ඇති වෙනවා වෙනම කතාවක්. නමුත් ඒකට ප්‍රතිකාර කරගන්න රෝහලක නවතින්න, ප්‍රතිකාර සඳහා දරන යන පිරිවැය රීම්බර්ස් කරන්නනේ ලොකු පහසුකම් තියෙනවා. ඒ පහසුකම තුළින් සේවකයාට තියෙන අතෘප්තිය, අසහනකාරී බව ඒවා අඩු කරනවා. අඩු කරලා සේවකයාව සංවර්ධනය කරලා තියෙනවා. ඊටාම තෘප්තිමත් සේවයක් ගනුදෙනු කරුට ලබා දෙන්න. හවුසින් ලෝන්ස් දෙනවා අඩු පොලියට කස්ටමර්ස්ලාට
වැඩි පොලියට දෙද්දී. ඇයි සේවකයාගේ සෝෂල් ලයිෆ් එක සමාජීය ජීවිතය ඉහළ මට්ටමකට පවත්වාගෙන යන්න බැංකු සේවකයෙක් කිව්වම වැදගත් විදිහට සමාජය තුළ ජීවත් වෙන්න ඕන. ඒකෝල එයා වැදගත් විදිහට සමාජය තුළ ජීවත් වෙනකොට තමයි ඒ බැංකුවට සම්බන්ධ ගනුදෙනුකරුවෝ දකින්නේ අර පුද්ගලයාගේ මට්ටමත් එක්කලා ඒ පුද්ගලයා වැඩ කරන බැංකුවේ මට්ටම මොකක්ද කියන එක. නේ? බැංකු සේවකයෝ මොනවාද අයහපත් විදිහට සමාජය තුළ හැසිරෙනවා නම් හොරකම් වලට අවු වෙනවා, එක එක ගෝරි වලට පැටලෙනවා, එහෙම නැත්නම් මත්පැන් පානය කළා තැන් තැන් වල වැටිලා ඒ වගේ සේවකයෝ ඉන්න ආයතනයක් දිහා කවුරුද බලන්නේ? මේගොල්ලෝ ඇතුළේ ගිහලා මොනවා කරයිද කියලා. ඒකට තමන්ගේ තැම්පතු වලට ඒවට මේවට තියෙන ආරක්ෂාව සහ විශ්වාසන්තභාවය බිඳ යනවා. ගනුදෙනු කරු තුළ තියෙන විශ්වාසවන්තභාවය ඉහළ නංවන්න ආයතනය විසින් භාවිතා කරන මෙවලම් තමයි ඒවා. ඒවා ඍජුවම සේවක කළමනාකරණයට සම්බන්ධ වෙනවා. ඒතකොට ඒ තුලින් සේවකයාගේ කාර්යක්ෂමතාවය, ඵලදායීත්වය, සේවා සැපීමේදී දක්වන ගුණාත්මක භාවය ඒවා ඉහළ යන්න ඕන නේ. ඒක එක පැත්තක් තමයි රැකියා නිර්මාණය. රැකියා නිර්මාණයත් කරන්නේ මේ දේවල් වැඩි වෙනවා. ඒකට රැකියාව අයහපත් ලෙස නිර්මාණය කරොත් එම මේ දේවල් අඩු වෙනවා. මේ තියෙන්නේ රැකියා නිර්මාණයේ බලපාන අංශ. සේවකයාගේ කාර්යඵල වැඩි වෙන්න හෝ අඩු වෙන්න බලපාන. ඵලදායීතාවය වැඩි වෙන්න හෝ අඩු වෙන්න. කාර්යක්ෂමතාවය වැඩි වෙන්න හෝ අඩු වෙන්න. සේවකයා තුළ තෘප්තිය වැඩි වෙන්න හෝ අඩු වෙනවා. සෞඛ්‍ය හා ආරක්ෂාව, සේවක සංවර්ධනය, සේවකයා වර්ධනය වෙන්න ඕන. වසරෙන් වසර දැනුම ලබාගෙන වර්ධනය වෙන්න ඕන. එතකොට තමයි ආයතනය තුළ ඉන්න කොම්පීටන්ට් right කොම්පීටන්ට් එම්ප්ලොයි කෙනෙක් වෙන්නේ. ඕනම දෙයක් කරන්න පුළුවන් පුද්ගලයෙක් වෙන්න. රැකියා නිර්මාණය කිරීම අපිට ආවට ගියාට කරන්න බෑ. ඒතකොට ඒක තියෙනවා සයන්ටිෆික් මෙතඩ් එකක්. right රැකියා නිර්මාණය කිරීමේ විවිධ ක්‍රමවේද. පළවෙනි එක තමයි සයන්ටිෆික් මෙතඩ්, විද්‍යානුකූල ශිල්ප ක්‍රමය. ඉතින් මේකෙදි කරන්නේ කාර්යක්ෂමතාවය උපරිම කරන්න තමයි මේ සයන්ටිෆික් මෙතඩ් එක පාවිච්චි කරන්නේ. right රැකියාව කුඩා කොටස් වලට විභේදනය කොට එම කොටස් පිළිබඳව සේවකයාව විශේෂීකරණය කරන්න සලස්වනවා. උපරිම කාර්යක්ෂමතාවය අත්පත් කරගන්න. ඔහුගේ රැකියාව සීමිත රාජකාරී ප්‍රමාණයෙන් යුක්තයි. රැකියා චක්‍රය ගැටියයි. හොඳම උදාහරණය තමයි ඇඟලුම් කර්මාන්ත ශාලාවල ප්‍රොඩක්ෂන් ලයින්ස් තියෙනවානේ. අපි කමිසයක් ගත්තොත් මේ කමිසය ෂර්ට් එක නිෂ්පාදනය කරන්නේ කුඩා කොටස් එකතු කරලා. කොලර් එක තැනකින්, අත් එක තැනකින්, අනිත් බඳ එක තැනකින්, බොත්තම් තව තැනක, ප්‍රෙස් වෙනවා තව තැනක, පැක් වෙනවා තව තැනකනේ. තව තැනකනේ ඒ බෙල්ට් එකේම එක තැන්වල ඒ දේවල් සිද්ධ වෙනවා. ඒක කුඩා කොටසක් තමයි. දැන් බොත්තම් කාසමහනේ වනම් කවුරු හරි එයා බොත් කරන්නේ බොත්තම් කාසමහනේකම විතරයි. එයා ඒක කරලා ඒක ස්පෙෂලායිස් වෙනවා. එයාට අහක බලාගෙන ඇස් දෙක පියාගෙන හරි මේ දේ කරන්න පුළුවන්. උපරිම කාර්යක්ෂමතාවයක් අත්පත් කරගන්න. එයාගේ රැකියාව චක්‍රය ඊටාම කෙටි. රැකියාවේ විවිධත්වයක් නැහැ. එකම කුඩා රාජකාරී කොටසක් හැමදාම කරනවා. ඕගොල්ලන් පැහැදිලිව තේරෙනවා. එතෙන්දී රැකියා තෘප්තිය කියන එක එයාගේ අඩු වෙනවා. කාර්යක්ෂමතාව ඉහළ යනකොට රැකියාව තෘප්තිය, ඵලදායීතාවය අඩු වෙනවා. අනිත් එක තමයි රැකියාව විස්තරණය කරන ජොබ් එන්ලාර්ජ්මන්ට් කියන එක. ජොබ් එන්ලාර්ජ්මන්ට් කියන්නේ යම් නිශ්චිත රාජකාරියකට අදාළ වෙනත් සම්බන්ධ රාජකාරී වල සේවකයා දෝපන නිකන් හරියට අපි අර ඉස්සෙල්ලා කතා කරපු horizontal diversification එකක් වගේ තමයි. එකම බලතල දෙන්න පුළුවන් එකිනෙකට වෙනස් සමාන මට්ටමේ රාජකාරී තිරස් ආකාරයට ඉටු කිරීම. එකම බලතල තමයි එයා පාවිච්චි කරන්නේ. සමාන බලතල රැකියාවේ කාර්යපතය විශාල වෙනවා. ඒ වගේම රැකියා චක්‍රයේ පට දිගුයි අරකට වඩා. රැකියාව පටන් අරන් යම්කිසි කාර්යයක් පටන් අරන් ඉවර කරන එක තමයි රැකියා චක්‍රය කියන්නේ. ඒක දීර්ඝයි. ඒ වගේම ඒක තුළ විවිධත්වයක් තියෙනවා. ඒක තුළ විවිධත්වයක් තියෙනවා. එකිනෙකට වෙනස් කාර්යයන්. දැන් උදාහරණයක් කවුන්ටර් ටෙලර් කෙනෙක් ටෙලර් එක
පැය දෙකක් හරි දවසින් භාගයක් හරි කරලා ඊළඟ වරුවේ කරන්නේ ගිහලා චෙක්පත් ස්කෑන් කරන එක හෝ වෙනත් ණයාංශය හෝ වෙනත් රාජකාරියක්. මේකට එකිනෙකට වෙනස් රාජකාරී කරන එක තමයි කරන්නේ. රැකියා චක්‍රය දිගයි. රැකියාව තුළ විවිධත්වයක් තියෙනවා. ඒ නිසා සේවකයා තෘප්තිමත් වෙනවා කියලා අපේක්ෂා කරනවා. රැකියා පෝෂණය, job enrichment. මේක සිරස් පැටවීම කියලාත් කියන්න පුළුවන්. vertical loading. මේකදී රැකියාවක් කරනකොට ඕනම දෙයක් ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. ඒ අදාළ රැකියාව කරන ආකාරය සැලසුම් කිරීම, ඒක perform කිරීම සහ ඒක පාලනය කිරීම. කවුන්ටර් සේවාව වෙන්න පුළුවන්. ඒතර කවුන්ටර් සේවාව කොහොමද දෙන්නේ? ඒක මොන විදිහටද කරන්නේ? මේවා තියාගන්නේ කොහොමද? ඒක වෙන්න පුළුවන්. ඒතර ඒක කන්ට්‍රෝල් කරන්න එයාට පුළුවන්කම දෙනවා හිතු කරනවා. දැන් ගණන්දුන කරුවෝ ගොඩාක් ඉන්නවනම් පෝලින් ටික වෙන් කරගෙන මෙයා කරගෙන කාර්යක්ෂමතාවය කවුරු හරි ඇවිල්ලා කියනකන් ඉන්න ඕනේ අර පොලිමෙන් අරගෙන ඒගොල්ලෝ සේවය කරන්න යන්නේ. එයා පාලනය කරගන්නවා, සැලසුම් කරගන්නවා සහ රැකියාව ඉටු කරනවා. ඊට වඩා ටිකක් සංකීර්ණ රැකියාව ගත්තොත් එහෙම ඒක අදාළ වෙනවා. දැන් ණය අංශයට අපි දෙනවා ණය අංශය සඳහා අපි දෙන්නේ ඉලක්ක විතරයි. කලමනාකරු ඉලක්ක දෙනවා. මේ මාසය තුළ ණය ෆයිල් මෙච්චර නිදහස් කරන්න ඕනේ. මෙතන ණය වොලියුම් එකක් විදිහට මෙච්චර නිදහස් කරගන්න ඕන. ඒතර අය කිරීම අංශය ගත්තොත් එimhe අය කිරීම අංශයට දෙනවා මෙන්න මෙච්චර ප්‍රමාණයක් අය කරන්න ඕන. right? එහෙම නැත්නම් මෙච්චර ලියුම් ප්‍රමාණයක් යවන්න ඕන. ඒක ටාගට්ස් ඉලක්ක ටික දුන්නාම ඒක කොහොමද කරන්න කියලා සැලසුම් කරගෙන කරනවා ඒ පුද්ගලයා. මේකට කියනවා vertical loading නැත්නම් job enrichment. දැන් මේකෙන් අනිවාර්යයෙන්ම රැකියාවේ ගැඹුර වැඩි වෙනවා, සේවකයාට වැඩි වගකීමක් හම් වෙනවා, සේවකයා තුළ අභිමානයක් ඇති වෙනවා, Tamanට මේක ප්ලෑන් කරගෙන කරන්න පුළුවන් වුණාම ඒ නිසා ඔහු තුළ තෘප්තියට හේතු වෙනවා. ඊළඟට job rotation. ඔයගොල්ලෝ දන්නවා පැහැදිලිවම සේවකයා කාලයෙන් කාලයට එක එක වෙනස් රාජකාරිවල නියුක්ත කිරීම. ඒතර job rotation සම්බන්ධයෙන් නිතර ප්‍රශ්න එනවා. job rotation එකක් සේවකයා තුළ ඇතිවෙන්න මේකේ ද්විත්ව ප්‍රයෝජන තියෙනවා job rotation එකේ. දැන් මේකේ hand out එක නැති නිසා අවශ්‍යයි සටහන් කරගන්න. නිතර ප්‍රශ්න වෙලා තියෙනවා job rotation එකේ තියෙන ද්විත්ව අරමුණු මොනවද කියන එක. ඒක අරමුණක් තමයි සේවකයා සම්බන්ධයෙන් සේවකයාට ඇති වෙන්න පුළුවන් එකම රාජකාරිය දිගින් දිගටම කිරීමෙන් ඇති වෙන්න පුළුවන් අතෘප්තිය අවම කරගන්න සේවකයාව කලින් කාලේට වෙනස් රාජකාරියවල යෙදවීම. හරි ඒක එක කාරණාවක්. දෙවෙනි කාරණාව තමයි මේකේ අනිත් අරමුණ තමයි සේවකයෙක් එකම රාජකාරිය දිගින් දිගටම කරද්දී විශේෂයෙන්ම මුල්‍ය සේවාවල ඔහු සමහරලාට අවිධිමත් පරිචයන් bad practices වලට යොමු වෙන්න පුළුවන්. ඒතර එහෙම වංචාවලට යොමු වෙන්න පුළුවන් නේ. අන්න ඒ දේවල් සොයා ගන්න, ඒ දේවල් මොනවද කියලා අනාවරණය කරගන්න සේවකයාව කලින් කරට ඒ අදාළ රාජකාරි වලින් ඉවත් කරලා අත්පත් කරගන්න පුළුවන්. දැන් යම් දෙයක් දිගින් දිගටම කරද්දී ඒකේ තියෙන ලූප් හෝල්ස් මොනවද කියලා සේවකයෝ දැනගෙන අඳුනගෙන සමහරට වංචාවකට පෙළවෙන්න පුළුවන්. ඒවා නැති කරගන්න පුළුවන් මේකෙන්. ඌකම තමයි අනිවාර්ය නිමාඩු යැවීමේ අරමුණ. දැන් සේවකයන් සම්බන්ධයෙන් විශේෂයෙන්ම බැංකු සේවකයන් සම්බන්ධයෙන් දින 7ක් එක දිගට නිමාඩු ගන්න කියලා නියෝගයක් තියෙනවා. දින 7ක් එක දිගට සාමාන්‍යයෙන් එදිනෙදා ගන්න ඇනුවල් ලීව් වලට අමතරව එක දිගට දින 7ක් ගන්නවා. ඒකෙත් දිත්ත අරමුණ තමයි සේවකයාව නිවාඩු ගැනීම තුළින් රෙක්‍රියේෂන් එයා තුළ නැවත අර පීඩාවට පත් වෙලා තෘප්තියට පත් වෙලා අසහනයට පත් වෙලා කල්ලකිරලා තියෙනවා නම් සේවයෙන් පොඩ්ඩක් ඈඩ් කරලා තියලා එයාට රිෆ්‍රෙෂ් වෙන්න නැවත අලුත් වෙන්න අවස්ථාවක් දෙනවා ඒ කාලය තුල. ඒ වගේම ඒ කාලය තුල තමයි බැංකුවට හොයාගන්න පුළුවන් මෙහා වැරදි ප්‍රැක්ටිසස් මොනවා හරි කරලා තියෙනවා නම් ඒවා අනාවරණය කරගන්න පුළුවන්. වංචාවල් අනාවරණය කරගන්න පුළුවන්. ජොබ් රොටේෂන් එකෙනුත් ද්විත්ව අරමුණු තියෙනවා. ඔය අනිවාර්ය නිවාඩු වල ද්විත්ව අරමුණු තියෙනවා. වෘත්තීය ශිල්ප ක්‍රමය.
නිශ්චිත පිළිගත් වෘත්තීන් වලට අනුව රැකියාව නිර්මාණය කිරීම නම් නිපුණ පුද්ගලයන් යොදාගෙන වැඩ කටයුතු ඉටු කිරීමට හැකි වෙන පරිදි. ඒත් මේතෙන්දී අපි ගන්නවා ප්‍රොෆෙෂනල්ස්ලා. ප්‍රොෆෙෂනල්ස්ලා අරගෙන ඒගොල්ලෝ හරහා ජොබ් එක ඩිසයින් කරලා සේවකයන්ට ලබා දෙනවා. ගෲප් ටෙක්නික්ස් කියන්නේ කණ්ඩායමක් ඉදිරියට ඉටු කරන්න පුළුවන් විදිහට රැකියාව නිර්මාණය කරනවා. ඒතකොට කණ්ඩායමක් ඉදිරියට ඉටු කරනකොට අනිවාර්යයෙන්ම කාර්යක්ෂමතාවය, ඵලදායීතාව, සේවක තෘප්තිය වැඩි වෙනවා. තනියම අයිසොලේටඩ් ජොබ් එකකට වඩා ගෲප් එකක් විදිහට කරනකොට මිනිස්සු හරි කැමතියි. දැන් මිනිහා කියන්නේ සමාජීය සත්වෙක්, සෝෂල් බීන් කෙනෙක් තමයි මිනිහා කියන්නේ. එහෙම තනි තනිව ජීවත් වෙන සතුන් නෙමෙයි, රංචු වශයෙන් ජීවත් වෙන සතුන්. ඒක එයාගේ ජීව විද්‍යාත්මක ස්වභාවය. මිනිස්සු පැවතගෙන ඉන්නේ වඳුරන්ගෙන් නේ. වඳුරු කියන්නේ රංචු විදියට ඉන්න අය. ඉතින් මිනිස්සුත් කැමති රංචු විදියට ඉන්න. ඉතින් අද අවාසනාවට මිනිස්සු විවිධ හේතු නිසා තනි වුණාට මිනිස්සු කැමති රංචු විදියට ඉන්න. ඒ අවශ්‍යතාවය, මානසික අවශ්‍යතාවය ඉෂ්ට කරන්න පුළුවන් මෙන්න මේ විදියට කණ්ඩායමක් විදියට රැකියාව නිර්මාණය කරලා රැකියාව කණ්ඩායමක් විදියට ඉටු කරන්න නිර්මාණය කරලා දුන්නොත් ඒක ආයතනයට වාසිදායක හේතුවක් වෙනවා. රැකියාව නිර්මාණයට බලපානවා මූලික කරුණු දෙකක්. එකක් තමයි රැකියාව කාර්යක්ෂම කිරීම සහ අනිත් එක චර්යා මූලිකාංග සේවකයන්ගේ චර්යාව සම්බන්ධයෙන් අතෘප්තිය, අසහනය, ඒ වගේ දේවල් සම්බන්ධයෙන් බලන්න ඕන. කාර්යක්ෂමතා මූලිකාංග මේකෙන් කරන්නේ මෙන්න මේ ටික තමයි. සේවක රැකියාවේ ගුණාත්මක භාවය ඉහළ යනවා, ඉටු කිරීමේ වේගය, සේවාදායක චලන කියන්නේ දැන් සේවකයෝ යමක් කරන්න ඒට මෙට මූව් වෙන්න ඕන. දැන් ප්‍රොඩක්ෂන් ෆ්ලෝ එකක් ගන්නකො නිෂ්පාදන මේ භූමිය. දැන් එතනදී අර මිනිස්සු එහෙට මෙහෙට ක්‍රොස් වෙනවා නම් දැන් නිෂ්පාදනයක් බෙල්ට් එකක් දිගේ දිගටම එනවා නම් පුද්ගලයන් එක තැනක ඉඳගෙන තමන්ගේ රාජකාරිය පහසුවෙන් කරනවා. නැතු සමහර තැන්වලදී මේ යම් දේවල් ඔසවාගෙන තල්ලු කරගෙන එහෙට මෙහෙට යන්න තියෙනවා නම් ඒකට අවහිරතා ඇති වෙනවා නම් අන්න එතනදී සේවකයන්ට වෙහෙස වෙන්න වෙනවා. අමතර විදිහට සේවකයෝ වෙන මේ මූව් වෙන හින්දා යන්ත්‍ර සූත්‍ර මෙවලන් පරිහරණය පහසු වෙනවා. යාන්ත්‍රීකරණයට මඟ පෑදේ. ඒතකොට ඇත්තටම මොනවද මේකේ කාර්යක්ෂමතාව එෆිෂියන්සි එක වැඩි කරනකොට ගොඩක් වෙලාට උද්ගලයක් වෙනුවට යන්ත්‍රයක් ආදේශ කරන්න පුළුවන්. දැන් තමන් ඉස්සෙල්ලා කියපු සරලම උදාහරණය. ෂර්ට් එක මහන එක බොත්තම් කාස මහන එක පුද්ගලයෙක් වෙනුවට ඒක ඔටෝමැටික් යන්ත්‍රයකින් කරන්න පුළුවන්. දැන් ඔය මේවයි එහෙම දේවල් තියෙනවා. වාහන නිෂ්පාදනයේදී ඒ ටොයෝටා කර්මාන්ත ශාලාවේ වාහන නිෂ්පාදනයේදී දැන් ස්ප්‍රේ මේ පේන්ටින් කියන එක පුද්ගලයා කරාම ඒගොල්ලන්ගේ සෞඛ්‍යයට හානි වෙනවා. නමුත් ඒ වගේම පුද්ගලයා සම්බන්ධ නම් විවිධත්වයක් තියෙනවානේ. එක විදියට වෙනස් වෙනවා. ඒ කිසි දෙයක් වෙන්නේ නැහැ. රොබෝ හෑන්ඩ්ස් වලින් තමයි පේන්ටින් සිද්ධ වෙන්නේ. සම්පූර්ණයෙන්ම පුද්ගලයන්ගේ මැදිහත් වීමකින් තොරව යාන්ත්‍රිකව තමයි වාහන පේන්ට් කරන්නේ ඒ කර්මාන්ත ශාලාවල. ඉතින් අනිත් කැලේ වලට එනකොට ආයෙ පුද්ගල මැදිහත් වෙනවා. ඉතින් ඕනම වෙලාවක යන්ත්‍රයකින් පුද්ගලයෙක්ව රීප්ලේස් කරන්න පුළුවන් මේ කාර්යක්ෂමතාවය ඊළඟ. මොකද කුඩා කොටසක් තමයි කරන්නේ ඒ පුද්ගලයා. පුහුණු පිරිවැය. එයා ස්පෙෂලායිස් වෙනවා. එනම් පුහුණු කරන්න දෙයක් නැහැ. නාස්ති අඩු වෙනවා. රැකියාව ඉගෙන ගැනීමේ කාලය අඩුයි. නිෂ්පාදන ඔය වාසි ටික තියෙනවා. මේ වාසි ටික තියෙනවා. කාර්යක්ෂමතා මූලිකාංග විතරක් සලකලා මේ රැකියාවක් නිර්මාණය කරන්න කිව්වොත්. නමුත් චර්යා මූලිකාංග සේවකයා කියන්නේ ජීවත් වෙන පුද්ගලයෙක් නේ. එයාගේ මනෝ ස්වභාවය මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ වරින් වර විවිධ හේතු නිසා වෙනස් වෙනවා. ඒ නිසා රැකියාව සේවකයා තුළ අතෘප්තිය, අසහනයක්, පීඩාවක්, කලකිරීමක් වගේ ඇති වෙන්න පුළුවන්. සේවකයාගේ ඒව නැති කරලා සේවකයාගේ අභිප්‍රේරණය, මොටිවේෂන් එක වැඩි කරලා ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගන්න, එහෙම නැත්නම් ඉෆෙක්ටිව්නස් එක වැඩි කරගන්න තමයි චර්යා මූලිකාංග භාවිතා කරන්නේ. මෙතනදී දීලා තියෙන මේක මොඩල් එකක්. මේ සාධක පහක් ගන්න ඕන. මේ මොඩල් එක ඉදිරිපත් කරේ
හැක්මන්ඩ් සහ ඕල්ඩ්හැම් කියන පර්යේෂකයන් දෙදෙනා මෙන්න මේ පර්යේෂකයෝ දෙදෙනාගේ අදහසක් තමයි මේ මොඩලයක් විදියට චර්යා මූලිකාංග වලට භාවිතා වෙන්නේ. මොඩලයක් විදියට චර්යා මූලිකාංග වලට භාවිතා වෙන්නේ ඒක. අපි ඒකට කියනවා හැක්මන්ඩ් ඇන්ඩ් ඕල්ඩ්හැම් මොඩල් කියලා. ඒකෙදි කාරණා පහක් පිළිබඳව සැලකිලිමත් වුණා පුද්ගලයන් තුල තියෙන සහ පුද්ගලයන් අපේක්ෂා කරන කුසලතා විවිධත්වය, ස්කිල් වරයිටි, කුසලතා විවිධත්වය. පුද්ගලයෝ තුළ විවිධ කුසලතා තියෙනවානේ. දැන් ඔයගොල්ලෝ දකිනවා ඇති පුංචි ළමෙක් අපි ගියොත් එහෙම නෑ ගෙදරකට හරි කොහේ හරි ළමෙක් පුංචි ළමෙක් බලන්න එයා එක එක දේවල් එයා ඇඳපු චිත්‍ර පෙන්නනවා, එයා නටලා පෙන්නනවා, සින්දු කියනවානේ. ඒ කැමැත්ත දැන් ඕනම පුද්ගලෙට ඒක තියෙනවා. තමන් තුළ තියෙනවා නම් ඒක ස්කිල්ස්, ඒ ස්කිල්ස් භාවිතා කරන අවස්ථාවක් ලැබෙනවා නම් ඒ පුද්ගලයා තුළ තෘප්තියක් ඇති වෙනවා. ඒක තමයි මෙතෙන්දී පාවිච්චි කරන්නේ. පුද්ගලයා තුළ තියෙන විවිධ කුසලතා භාවිතා කරන්න පුළුවන් ක්‍රියාකාරකම් රැකියාවට ඇතුළත් කරනවා. අනිත් එක තමයි කාර්ය අනන්‍යතාවය. දැන් යම්කිසි කාර්යයක් පුද්ගලයෙක් කරලා ඒක මම විසින් කරා කියලා. රයිට්? ඊගෝ එකක් තියෙනවා ලොකු මිනිසුන්ට ලොකු ඊගෝ එකක් තියෙනවා. මම තමයි මේ දේ කරේ කියන එක පිළිබඳව එයාට අයිතියක් කියන්න පුළුවන් නම් මේ රාජකාරිය තුල එයා තෘප්තිමත් වෙනවා. දැන් ඔය ප්‍රොඩක්ෂන් ලයින් එක පුංචි එක්කෙනෙක්ට ෂර්ට් එකක් මහාන තැන කොලර් එක අල්ලන එක්කෙනෙක්ට වෙන පුංචි කාර්යයක් කරන එක්කෙනෙක්ට ෂර්ට් එක මැහුවා කියලා මේ අභිමානයක් ගන්න එහෙම නැත්නම් තෘප්තියක් ඇති කරගන්න බෑ. නමුත් යම් කාර්යයක් නිර්මාණය කරොත් එimhe සම්පූර්ණම අයිතිය මේක මෙයාගේ වැඩක් කියලා කාටවත් කියන්න පුළුවන් වෙන්න. ඒක ඒ පුද්ගලයා තුළ ඊට කරපු පුද්ගලයා තුළ තෘප්තියක් ඇති කරනවා. දැන් කාර්යය වැදගත්කම අනිත් එක තමයි කරන කාර්යය වැදගත් වෙන්න ඕන. මොනවා පුංචි දෙයක් වෙන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම පොඩි දේවල් කරන දැන් සැනිටරි ලේබරර්ස්ලා සනීප ආරක්ෂක කම්කරුවන්. අපි කිසිම වෙලාවක හිතන්න හොඳ නැහැ ඒගොල්ලෝ මේ පොඩි දෙයක් කරන්නේ මේ ඒගොල්ලන්ගේ ඇති වැඩක් නැහැ කියලා. නමුත් ඒගොල්ලෝ මොනවත් රාජකාරී කරේ නැත්නම් එහෙම. නගරේ කුණු අයින් කරේ නැත්නම් එහෙම. අපිට නගරය තුල ජීවත් වෙන්න බැරි වෙනවනේ. අපේ කාර්යාලයේ වැසිකිලි පිරිසිදු කරන අය, අතු ගන්න අය ඒගොල්ලෝ කරේ නැත්නම් මේ දේවල් අපිට ඊට පස්සේ බැරි වෙනවා. මේ ඉතින් ඕනෑම පුංචි කාර්යයක් සමහර පුංචි කාර්යයක් වෙන්නේ නැති රැකියාව තුළ ඒ පුද්ගලයා කරන්නේ ඒකට අගයක් ඇති වෙන විදියට වැදගත්කමක් ඇති වෙන විදියට එහෙම නැත්නම් ආයතනය මේක වැදගත් විදියට සලකලා ඒ පුද්ගලයාට ඒකේ රෙස්පෙක්ට් එක ගෞරවය දෙන්න ඕන. ස්වාධීනත්වය අර ඉස්සෙල්ලා කියපු වර්ටිකල් ලෝඩින් එක සැලසුම් කිරීම, පාලනය කිරීම, ඉටු කිරීමට සේවකයාට තියෙනවා. ඒක ඉන්ඩිපෙන්ඩන්සි. එක්කෙනා ඇඟිලි ගහන්න නැතුව තමන්ට වැඩක් සැලසුම් කරගෙන කරන්න පුළුවන් නම් අන්න ඒ තුලින් පුද්ගලයා තුළ තෘප්තියක් ඇති වෙනවා. අනිත් එක තමයි වැදගත්ම දේ ෆීඩ්බැක් එක, ප්‍රතිපෝෂණය. ලංකාවේ නැතිම දේ තමයි ඕක. යම්කිසි හොඳක් කරාම, හොඳ දෙයක් කරාම පිටට තට්ටුවක් දාලා වෙල් ඩන් කියලා ඒ වගේම අටය කිරීමක්. අනිත් එක කාර්යඵල පිළිබඳව, සේවකයා කරන දේවල් පිළිබඳව එයාට ඍජු sannivedanayak දීලා එයාව අගය කිරීමක් කරන්න ඕන. ඒවා සේවකයන් තුළ රැකියාව ඉටු කරන සේවකයන් තුළ තෘප්තිය ඇතිවීමට හේතු වෙනවා. ඒවා චර්යාමය දේවල්, සයිකොලොජිකල් ෆැක්ටර්ස්. ඇත්තටම මනෝවිද්‍යාත්මක සාධක. ඒකට අපි කාර්යක්ෂමතාවය කොච්චර ඉහළ ගියත් යම් මොහොතකදී සේවකයාගේ කාර්යක්ෂමතාවය පහළ බයින්නවා, එහෙම නැත්නම් නවතිනවා මෙන්න මේ චර්යාමය සාධක නිසා. ඒතර අපි බැලන්ස් එකක් තමයි ඇති කරගන්න ඕන. කාර්යක්ෂමතා සාධකත් චර්යාමය සාධකත් සමතුලිතව. ඔය මේ දෙකම
එක විදියට භාවිතා වෙන ආකාරයට රැකියාවක් නිර්මාණය කරොත් අපිට අපේක්ෂා කරන්න පුළුවන් මේ රැකියාව තුලින් ආයතනයේ කාර්යක්ෂමතාවයත් සඵලත්වයත් ඉහළ යයි කියලා. මෙමගින් විශේෂීකරණය අවම විය හැකි අතර ඒ ආයතනයේ ඵලදායීතාව අඩු විය ඇත. එසේම කාර්යක්ෂමතා මූලිකාංග පමණක් සැලකිල්ලට ගැනීමෙන් අධිවිශේෂ ඕවර් ස්පෙෂලායිසේෂන් වීමෙන් සේවකයා තුළ අතෘප්තිය, පීඩාව, කාර්ය අරමුණ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. අභිප්‍රේරණය අඩු වෙන්න පුළුවන්. කාර්යක්ෂමතාවය වැඩි වෙනකොට අභිප්‍රේරණය අඩු වෙන්න පුළුවන්. හරි? අභිප්‍රේරණය ඉහළ ගියාම කාර්යක්ෂමතාවය අඩු වෙනවා. මේක බැලන්ස් කරගෙන යන්න ඕන. ඉතින් රැකියාව නිර්මාණයේදී මෙම ගුණාංග දෙකම සැලකිල්ලට ගන්න ඕන. රැකියාව ඵලදායී කරන්නත් ඕන, රැකියාව තෘප්තිමත් කරන්නත් ඕන. මනා රැකියාව නිර්මාණයක් සඳහා ඊට කරුණු දෙකට අමතරව රැකියාව සහ පුද්ගලයා අතර නොගැලපුමක් නොතිබිය යුතුය. නොගැලපුමක් නොතිබිය යුතුය. තිබිය යුතු නෙමෙයි. ගැලපුමක් තිබිය යුතුය, නොගැලපුමක් නොතිබිය යුතුය. මෙමගින් අදහස් කරන්නේ කාර්යක්ෂමතා මූලිකාංග සහ චර්යා මූලිකාංග අතර තුලනයක් තිබිය යුතු. පැහැදිලිව තියෙන. ඒතර මේ රැකියාව කරන පුද්ගලයා ඉන්න, රැකියාව තියෙනවා, පුද්ගලයා ඉන්නවා. ඒතර රැකියාවේ දේවල් තමයි මේවා. පුද්ගලයාගේ දේවල් තමයි මේක. දැන් අපි තුමු අන් මිනිස්සු තව අය භාවිතා කරගෙන රැකියාව කරන්න ඕන නම් ඒතර මේ පුද්ගලයා අකමැති යම් පුද්ගලයෙක්ව මේ රැකියාව නිර්මාණය රැකියාවට දැම්මම ගැටලුවක් ඇති වෙනවා. සමහර රැකියාව තියෙනවා, එහෙම නැත්නම් සමහර පුද්ගලයෝ ඉන්නවා රැකියාව තනියෙන් කරන්න කැමති අය ඉන්නවා. කැමති අය සාමූහිකව වැඩ කරන්න. ඒ වෙන පුද්ගලයෙක්ට නිර්මාණය කළ පුද්ගලයෙක් යොමු කරන්න ඕන එවැනි රැකියාවකට. ඒ වගේ තියෙනවා රැකියාව සහ පුද්ගලයා අතර ගැළපුමක් තියෙන්න ඕන. ඒක හොඳින් ගැළපුණොත් තිබුණොත් තමයි අදාළ රාජකාරිය කාර්යක්ෂමව සහ ඵලදායීව සිද්ධ කරන්නේ. දැන් සරල උදාහරණයක් ගත්තොත් යම් පුද්ගලයෙක් ඉන්නවා, එයා එක ස්වභාවයන් තියෙනවානේ පුද්ගලයන්ගේනේ. සමාජශීලී, අනිත් අය ආශ්‍රය කරන කැමති, අනිත් අයත් එක්කලා කතා බහ කරන පුද්ගලයෙක් ඉන්නවා. ඒ වෙන පුද්ගලයෙක්ට මොකද්ද මේ ආයතනය තුළ රැකියාවක් දෙනවා නම් දෙන්න ඕන පිළිගැනීමේ නිලධාරී. ඒ වගේ ඉස්සරහා ඉඳන් මේ පුද්ගලයන් සමග අන්තර් පුද්ගල සම්බන්ධතා, ඉන්ටර්පර්සනල් රිලේෂන්ෂිප් පවත්වන රැකියාවක් තමයි දෙන්න ඕන. තව සමහර පුද්ගලයෙක් ඉන්නවා, එයා වැඩි කතා බහ කරන්න, එයාගේ හොඳ ඇනලිටිකල් ස්කිල් එකක් තියෙනවා, කැල්කියුලේෂන් පුළුවන්, ඒ වගේ දේවල් එයාට පුළුවන්. හරි, වැඩි කතා බහ කරන්න, මේ අනිත් පැත්තට එක්කම සබඳා පාත්තන, ඒ වගේ දේවල් කරන්න. ඒතර එයාට දෙන්න පුළුවන් රැකියාව තමයි බෑක් ඔෆිස් එකේ වැඩි ගනුදෙනු කරවන සමග සම්බන්ධ වෙන්නේ නැති සමහර රැකියාව තියෙනවා. මේ ඒකේ තියෙන මොකද්ද වගකීම වැඩි රැකියාව තියෙනවා. ওই දෙක මාරු කරලා දැම්මොත් අර කතා කරන පුද්ගලයාව අර වගේ තනියෙන් කරන වැඩකට දාලා කතා කරන්නේ නැති පුද්ගලයාව රිසෙප්ෂන් එකට දැම්මොත් එම් පිළිගැනීමේ නිලධාරී විදියට. ඒතර පිළිගැනීමේ නිලධාරී විදියට ඒ පුද්ගලයාගෙන් ඒ සේවය සිද්ධ වෙන්නේ නැහැ. මොකද එයා ගනුදෙනු කරන සමග හොඳින් සම්බන්ධ වෙන්නේ නැහැ, අවශ්‍ය දේවල් කියන්නේ නැහැ. එයා ඉන්නවා. ඒතර ගනුදෙනු කරුව අතෘප්තිමත් වෙනවා. අනිත් පැත්තට කතා කරන පුද්ගලයා අර කියන තනියෙන් වැඩ කරන තැන දැම්මොත් මිනිහා කතා කර කර වටේම ඉන්න අයට ඩිස්ටර්බ් කර කර එතන මේක දෙන්නේ නැහැ නේ. ඉතින් ඒක තීරුම් ගන්න ඕන රැකියාවක් නිර්මාණය කරා විතරක් නෙමෙයි පුද්ගලයා සහ රැකියාව අතර ගැළපුමක් තියෙන්න ඕන. ඒකට කියනවා අපි පුද්ගල රැකියා ගැළපුම මේ තියෙන්නේ ඒක. ඉතින් මේ විදිහට තමයි රැකියා නිර්මාණය කරන්න ඕන ආයතනයක් ඇතුලේ ප්‍රධාන අවශ්‍යතාවය තමයි අදාළ රැකියාව කාර්යක්ෂම වෙන්නත් ඕන, ඵලදායී වෙන්නත් ඕන. මොකද හේතුව කාර්යක්ෂමතාවය නැතුව ඵලදායී වුණොත් මේක නිකන් අර මේ සංගමයක් වගේ තමයි. ඒගොල්ලෝ හැම පහසුකමක්ම භුක්ති දෙනවා, අදාළ සේවය ඉෂ්ට වෙන්නේ නැහැ. කාර්යක්ෂමතාවය වැඩි වෙලා ඵලදායීතාවය නැති වුත් මේක වහල් කඳවුරක් වගේ තමයි. පුද්ගලයන් තුලින් බලයෙන් වැඩ ගන්නවා, ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලැබෙන්නේ. නමුත් බැංකුවක් කියන්නේ එහෙම තැනක් නෙමෙයි. ඒ නිසා ඕගොල්ලෝ අපි සේවය කරන අය ඒක අවබෝධ කරගෙන තමන්ගේ කාර්යක්ෂමතාවයත් ඵලදායීතාවයත් ඉහළ වැඩි වෙන ආකාරයේ ගුණාත්මක සේවයක්, ගනුදෙනුකාරවන්ට විශිෂ්ට සේවයක් සපයන්න ඕන. හොඳයි. අදට අපි එහෙනම් නවතිමු මෙතනින්.
අපි ලබන සතියේත් මානව සම්පත් කළමනාකරණ ඉතුරු මාතෘකා ටික සාකච්ඡා කරමු. ස්තුතියි.